හැබැයි සමහර තාමත් හයි එන්ඩ් වල වැල් පාවිච්චි වෙනවා නේද? ඇයි එහෙම තාම වැල් පාවිච්චි කරන්නේ? වැඩියම ඔය ට්‍රාන්සිස්ටර් වලට මාරු වුණේ මේ පවර් මේ සේව් කරගන්නයි ස්පේස් එක සේව් කරගන්නයි. බොහොම පොඩියට හදන්න පුළුවන්. දැන් ඔය පොකට් රේඩියෝ එහෙම බොහොම පුංචියට ඇදුව ට්‍රාන්සිස්ටර්ස් ඉඳනේ. වැල් වලින් හදනකොට ඒක හුඟක් ලොකුයි. සයිස් එක වැඩි, වෝල්ටේජ් එකත් වැඩි, කරන්ට් වේස්ටේජ් එකත් වැඩි. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා තමයි ඔය මේ සොලිඩ් ස්ටේට්ස් වලට මාරු වුනේ. හැබැයි ඉතින් ට්‍රාන්සිස්ටර් වලට වැඩිය ක්වොලිටි එක හොඳයි වැල්ස් වල. දැන් උනත් ඔය ලොකු වැල් ඇම්ප්ලිෆයර්ස් ඔඩියෝ ඇම්ප්ලිෆයර්ස් තියෙනවා. ඒවා හුඟක් මේ හයි ක්වොලිටි තියෙනවා. ඔඩියෝ ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක සම්පූර්ණයෙන් වගේ මේ කවර් වෙනවා ඒ වැල් ඇම්ප්ලිෆයර් වල. ඒ වගේම විදිහ දැන් මේ දැන් 5 කිලෝවොට් 500 වොට් වලට වැඩිය ඉහළ තියෙන HF ඇම්ප්ලිෆයර් හැම ගොඩක් ඒවා තියෙන්නේ වැල්ස් වලින් නේද? මම දැක්කේ නෑ සොලිඩ් ස්ටේට් වලින් ඇම්ප්ලිෆයර් තියෙනවා RF. මම හිතන්නේ ලොකු හයි පවර්ෆුල් ඒවා තියෙනවනේ. ඔය 10 කිලෝවොට් 20 කිලෝවොට් අන්න ඒ වගේ ඒවා මම හිතන්නේ සොලිඩ් ස්ටේට් තාම හදලා නැතුව ඇති මට හිතෙන විදිහට. මොකද ඒ හැම එකක්ම ඔය 500 වොට්ස් විතර වගේ ගානට තමයි තියෙන්නේ. දැන් ඔය ටීවී ස්ටේෂන්ස් ඊළඟට රේඩියෝ ස්ටේෂන්ස් වල වුණත් ඔය 10 කිලෝවොට් 20 කිලෝවොට් වගේ කියන ඒවා වැල් තමයි තියෙන්නේ. මේ වැල් විතරක් නෙමෙයි ඒවා මේ වෙනම කූලින් සිස්ටම් වෙනම තියෙනවා. දැන් සමහර ලොකු වැල් තියෙනවා. ඒ වැල් එක වටේට කොපර් බටයක් යනවා. ඒ බටේ ඇතුලෙන් මේ වතුර යනවා. ඒකෙන් අර මේ කූල් කරන්න ටෙම්පරේචර් එක හීට් එක අයින් කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. මම මේ දවස්වල බැලුවා මේ පවර් ඇම්ප්ලිෆයර් RF පවර් ඇම්ප්ලිෆයර් තියෙනවා හැම එකක් වගේ තියෙන ෆයිනල් එක මේ වැල්ස් වලින් සොලිඩ් ස්ටේට් ඒවා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ ඒවා තවම ඒක මේ තරම් ජනප්‍රිය නැහැ. එමෙතන කට්ටියකුණත් පවර් ඇම්ප්ලිෆයර් මම හිතන්නේ වැල් වලින්ම තමයි දුවන්නේ. ඉතින් මට හිතා ගන්න අමාරුයි සොලිඩ් ස්ටේට් තාම වැල් වැදගත් වෙන්නේ ඇයි තියෙන මේක තියෙනවා. දැන් සොලිඩ් ස්ටේට් සේවය සමහර වෙලාවට ඔය මොකක් හරි සර්ජ් එකක් එහෙම ආවම හුඟක් මේ ඒක ඩිස්ට්‍රොයි වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. වැල් වේවා එහෙම නැහැ. වැල් වේවා සාමාන්‍යයෙන් මොකක් හරි මිස්මැච් එකක් තියෙනවා නම් වැල් එක රත් වෙනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඇනෝඩ් එක රෙඩ් හොට් වෙන්න රත් වෙන අවස්ථා තියෙනවා. දැන් ඔය ට්‍රාන්ස්මීටර් දැන් මම දන්නේ කෙනෙක් කරා ගිලිමල හිටිය OV කියලා බ්ලයින්ඩ් කෙනෙක්. එයාට පේන්නේ නැහනේ. එයාගේ ට්‍රාන්ස්මීටර් එකේ SWR එක වැඩියෙන් තිබිලා මේ වැල්ව් එක සම්පූර්ණයෙන්ම රෙඩ් හොට් වෙන්න රත් වෙලා තියෙනවා. දැන් එහෙම රත් වුණාම සමහර වෙලාවට වැල්ව් එක අර වේගවත් මේ ඇතුළට එබිලා වගේ ප්‍රශ්න එනවා. මේ විජි අපේ මේ පේපර එකේ සාමාන්‍යයෙන් ප්‍රශ්න කියක් විතර එනවාද වැල් සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්න අහනවද? අපි නැත්තම් ඉගෙන ගන්න මේ දැනුමට විතරද මේ ටික? නෑ වැල් සම්බන්ධයෙන් අහනවා මේ බොහොම ටිකයි. මම හිතන්නේ ප්‍රශ්න එකක් දෙකක් විතර වගේ තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් වැඩි හරියක් මේ දැනුම වැඩි කරගන්න තමයි ඉතින් වැල් ඉගෙන ගන්න ඕනේ. අනිත් එක වැල් තාම තරින්නම කරනවනේ. අනේ ඒක නිසා හයිපා විතරක් නෙමෙයි දැන් මේ ඇමෙටර් ට්‍රාන්සීවර්ස් උනත් හුඟක් ඒවා තියෙන්නේ ෆයිනල් එක වැල් තියෙනවා තමයි. දැන් අලුත් මේවා නම් ඉතින් සම්පූර්ණයෙන්ම සොලිඩ් ස්ටේට් තියෙනවා.
ඒ කියන්නේ අපි දැන් ඔය අපි amateur radio වලට පාවිච්චි කරන අපි පොඩි වොට් ගන්න අඩු මේ ට්‍රාන්ස්මිටර් රිසීවර් ඒ වල තියෙන්නෙත් වැකියුම් ටියුබ්ස් එහෙමද? අපි රිග්ගයක් ගන්නවානේ දැන් අපි සාමාන්‍යයෙන් ඔව් දැනට අපි දැන් පටන් ගන්න කෙනෙක් වොට් කී එකක් වගේද පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්? වොට් 100 වගේද? කොහමද HF වල HF සෙට් එකක් ගන්නවා නම් උගාක් ඒවා ස්ටෑන්ඩඩ් ඒවා තමයි තියෙන්නේ 100 වොට්ස් විතර වගේ 100 වොට්ස් 150 විතර වගේ යනවා ඕනනම් 200 විතර වෙන්නත් පුළුවන් ඔය හරි ඒවා දැන් අලුතෙන් හදන ඒවා නම් තියෙනවා solid states ඒ වුණාට ඉතින් valve ඒවා තවම තියෙනවා නැත්තේ මේ ඒකට පොඩි ඇඩිෂන් එකක් විජය මේ දැන් තියෙන ඒවා ගොඩක් ඒවා ෆයිනල් එක තියෙන්නේ solid state ම තමයි මේ FET වල තියෙන මේ radio frequency FET field effect transistor BJT නෙමෙයි ඒවා පොඩ්ඩක් අමුතු විදිහට හදන්නේ අපි සාමාන්‍ය ඉගෙන ගත්ත concepts මත් නෙමෙයි FET මයි ඉතින් පොඩ්ඩක් හරි වැරදුන හැටිය ඔය මේ තියෙනවා පස්සේ ඉගෙන ගනීව ඇන්ටනා මිස්මැච් කියලා ඔය ඇන්ටනා මිස්මැච් උනේ හැටියම ඔය FET එක පිච්චෙන ඔය ප්‍රශ්න අඩුයි කියලා කියනවා විජය ගාව තිබුණා ලස්සන මේ පරණ හොඳ මට ඒක කටියට පෙන්නුවා නම් හොඳයි පුළුවන් නම් අර විජයගේ CW ට්‍රාන්ස්මිටර් එක විශාල එකක් දවසක් පෙන්නුවේ මේක ඔව් ඒක තියෙනවා නම් ඔව් මම පෙන්නන්නම් නේ දැන් උනත් මට පුළුවන් අරන් එන්න බලමුකෝ මේ ඒ කියන්නේ ටිකක් මොකද මේ කියන්නේ මං හිතන්නේ මේ තනි ට්‍රාන්සිස්ටර් එකෙන් අර CW ට්‍රාන්ස්මිටර් එකක් හදන්න ලේසි නේද තනි වැල්ව් එකෙන් ඔව් දැන් මේ මම කලින් හැදුවේ ට්‍රාන්ස්මිටර් එක මම හැදුවේ ඒකට වැල්ව් දෙකයි ට්‍රාන්සිස්ටර්ස් මුකුත් නැහැ ඩ්‍රයිවර් එකයි අවුට්පුට් එකයි ඒ දිව වැල්ව් දෙකක් තියෙන්නේ ඉතින් ඒක නිසා ඒව ඇත්තටම පහසුයි කියන්නත් පුළුවන් ඒව අනිත් එක ලෙඩක් කරමේ තියෙන නම් හොයාගන්න බොහොම ලේසි මොකද ඒකේ මේක මේ ෆස්ට් ප්‍රින්සිපල්ස් ඒ විදිහටම තමයි තියෙන්නේ ට්‍රාන්සිස්ටර් ඒව තව FET වලම තවත් වර්ග තියෙනවා ඒව මේ ඒ ක්‍රියාකාරීත්වයත් හරිම කොම්ප්ලිකේටඩ් අර වගේ මේ සිම්පල් විදියට මේ විස්තර කරන්නත් බෑ ඔන්න ඔය වගේ තමයි මේ solid state එකේ තියෙන්නේ මොකක්ද තිවංගගේ ප්‍රශ්නට උත්තර දුන්නොත් දැන් තියෙන ඔක්කොම කියන්නේ hand held වොට් 100ට අඩු ඒවා 100 තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ HF වල VHF වල ඔයගොල්ලන්ට මැක්සිමම් යන්න පුළුවන් වොට් 25යි මේ ජෙනරල් ක්ලාස් එකේ කට්ටියට වොට් 25 හොඳටම ඇති VHF වල ඒවා ඉතින් හැම එකම තියෙන්නේ ට්‍රාන්සිස්ටර් තමයි සම්පූර්ණයෙන්ම වැල් ඇත්තෙම නැහැ ඒ වගේ low power ඒව මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔය මේ HF transceivers කොටින්ම solid state ඒවා මං හිතන්නේ පටන් ගත්තේ 1990 විතර වගේ වෙන්න ඇති මේවා පටන් ගත්තේ. ඒතර ඒ කාලේ ඇන්ටෙනා මිස්මැච් එකක් ආවොත් මේ හුඟක් වෙලාවට ෆයිනල් ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා යනවා. හැබැයි දැන් ඊට පස්සේ ඔය 2010 15 වගේ වෙනකොට ඒවට වෙනම සෙන්සර්ස් දාලා security system දාලා තියෙනවා. දැන් තියෙන හැම එකකම මිස්මැච් එකක් ආපු හැටිය power output එක drop වෙනවා. output එක කෙලින්ම හතරම අඩු වෙනවා. අන්න ඒක නිසා ඒවේ අර මේ පිච්චිලා යන තියෙන මේ possibility එක හුඟක් අඩුයි. හුඟක් දුරට එහෙම වෙන්නේ නැහැ. power එක අඩුවෙන් යනවා නම් ඒ කියන්නේ SWR එක වැඩි එහෙම නැත්නම් වෙන මොකක් හරි mismatch එකක් වෙලා ප්‍රශ්නයක් තියෙනවා කියන එක. මොකක්ද SWR කියන්නේ මට ඇත්තට ඒ වහල් තේරුම දන්නේ නැහැ මොකක්ද SWR දැන් ඉස්සරහට lesson එක මම ඒක විස්තරත් කියන්න standing wave ratio කියන එක තමයි SWR කියන්නේ.
ස්ටෑන්ඩින් වේව් රේෂියෝ කියන්නේ ඔක අපිට හොඳට එක්ස්ප්ලেইন කළ හැකි ඔය සවුන්ඩ් වල තියෙන එක්ස්පෙරිමන්ට්ස් වලින් එහෙම. දැන් මේ ඉලෙක්ට්‍රොනික්ස් ගැන කියනවා නම් හරියට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් ඇන්ටෙනා එකට අපි යවන සිග්නල් එක වේව් එකක් හැටියට යනවා. ඒ ඇන්ටෙනා එකට ගිහිල්ලා එතනින් රේඩියේට් වෙනවා. ඒ ඇන්ටෙනා එකට යන තැන තියෙන ඉම්පීඩන්ස් කේබල් එකේ තියෙන ඉම්පීඩන්ස් වලට වැඩිය වෙනස් නම් එතන මිස්මැච් එකක්. ඔය මිස්මැච් එක වුණාම උතෙන්ට යන රේඩියේෂන්ස් ආපහු එනවා කියලා කියනවා. ඒක ආපහු එනවා කියන එක හරියටම ප්‍රූව් කරන්න බෑ. නමුත් ආපහු එනවා කියලා හිතලා ඒ අනුව අපිට පුළුවන් නොඑක් දේවල් පැහැදිලි කරන්න. ඉතින් SWR කියලා කියන්නේ ස්ටෑන්ඩින් වේව් රේෂියෝ එක. ඒක 1:1 තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට යන වේව් එක සම්පූර්ණයෙන්ම ඇන්ටෙනා එකෙන් රිෆ්ලෙක්ට් මේ රේඩියේට් වෙලා යන්න ඕනේ. එහෙම යනවා නම් SWR එක 1:1. රිෆ්ලෙක්ටඩ් පවර් එකක් තියෙනවා නම් ඔය මේ SWR එක වැඩි වෙනවා. විජය මම පොඩ්ඩක් එකට සාමාන්‍ය කතාවක් කිව්වොත් හැමෝම අර ලණුවක් ගහක් ගැට ගහලා මේ දෙපැත්තට වන්ලා එහෙම තියෙනවා නේද කට්ටිය මතක පොඩි කාලේ මතක කරගත්තා. එතකොට ඒක අපි එහෙම එක වතාවක් ගැසුවාම ගහයට ගහේ ගැට ගහලා එතකොට ඒක ගිහිල්ලා ආපහු මතක නම් ඒක ආයේ කැරකිලා මේ ඒ පල්ස් එක ආයේ ඇඟට ආපස්සට එනවද මතක නම් අන්න එහෙම ආපස්සට එන එක වැරදි. මොකද අපි පව එකක් එහෙට යවනවා නම් ඒක සම්පූර්ණයෙන්ම එහා කොනට කන්සියුම් කරන්න ඕනේ. ඒක අපිට ආපස්සට ආවොත් අපිට අතර රිදෙනවා වගේ අර ඒ යන තරංගේ ආපස්සට ආවොත් අර ට්‍රාන්ස්මිටර් එකේ තියෙන අන්තිම තියෙන ට්‍රාන්සිස්ටර් එක හරි වෑල් එක හරිට ඩැමේජ් වෙනවා කියලා තමයි ඒක ඩැමේජ් වෙනවා ඇත්තටම. ඉතින් අලුත් ඒවාවල ඒවා ප්‍රොටෙක්ෂන් තියෙනවා. බට් ඒ අරක තමයි කතන්දරේ. ස්ටෑන්ඩින් වේව් කියන්නේ අර එක පැත්තකට යනවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම එහෙ පැත්තට හිට පාවිච්චි කරනවා නම් ඇන්ටෙනා එකෙන් හරි ආයි රිෆ්ලෙක්ට් වෙලා එනවා නම් ඒක හොඳ නෑ කියලා. ඒකම තව විදිහකට කියනවා මේ එහෙම ඇන්ටෙනා එකට ගිහිල්ලා රිෆ්ලෙක්ට්ලා එනවා නම් ඒ එන්න සිග්නල් එක නිසා මේ පවර් ඇම්ප්ලිෆයර් එක රප්ට වෙනවා ගොඩක්. ඒකට හරියට අර තියෙන එනර්ජි එක ආපහු එනවා වගේ. එතකොට ඒකෙන් රප්ට වෙනවා. අන්න ඒ විදිහට ඕකේ එක්ස්ප්ලেইন කරනවා. ඉතින් හරියට මේක ඒ විදිහටම වෙනවාද කියලා මම හිතන්නේ මේ ප්‍රූව් කරන්න විදියක් නැතුව ඇති. නමුත් එහෙම හිතලා ඔය ගැන ගොඩක් දේවල් පැහැදිලි කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ වෙන පස්සේ තියෙනවා පාඩමක්. ඒ පාඩමේ සම්පූර්ණ විස්තර කරනවා. අනිත් එක ඒක ගොඩාක් වැදගත් පාඩමක්. මොකද ඒක ගොඩාක් ප්‍රැක්ටිකල් මේ අපි උපරිම වාසිය ගන්න එක ගොඩාක්ම ප්‍රැක්ටිකල් පාඩම. එක පොඩ්ඩක් ඒ වචනේ මතක තියාගත්තා නම් හරි SWR කියන ස්ටෑන්ඩින් වේව් රේෂියෝ. අපේ දැන් තව කීප දෙනෙක් ඉන්නවා මේ ඒගොල්ලන්ට මොනවා හරි වෑල්ස් ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අපිට. ඔව් තව දෙන්නෙක් මට දෙන්න ඉන්නවා. මොනවා හරි තියෙනවා නම් අහන්න. ඔව් අහන්න මොනවා හරි තියෙනවා නම්. එනවා තරංග එහෙම ඉන්නව නේද? පොඩ්ඩක් ඔය SWR ගැන පොඩ්ඩක් පැහැදිලි කළා නම් හරිනේ. ඔයගොල්ලෝ දන්නවනේ පාවිච්චි කරලා තියෙනවනේ. good evening රුවන්. තරංගත් ඉන්නවා නේ. good evening තරංග. මේ ටිකේ මම නිකන් ආවේ සර් බලන්න මොකද තුන් ක්ලාස් එකට ජොයින් වෙන්නම් කියලා හිතාගෙන හිටියා. නමුත් බැරි වුණා ඊට කලින්. මම අර YouTube වල දැම්ම කීපයක් එක තරංග මම දැක්කා තිවංකත් ෂෙයා කරලා තිබුණා ප්ලේලිස්ට් එක මේ බැලුවා. SWR එක අපි සාමාන්‍යයෙන් අර rule of the thumb වගේ අඩුම ගානේ 1:2 less than 1:2 වගේ නේද සර් අපි ඔපරේට් කරද්දි යූස් කරන්නේ. ඔව් 1:2 වැඩි 2 නෙමෙයි 2 නොත් වැඩි. සාමාන්‍යයෙන් 1.5 විතර ඊට අඩු නම් තමයි හුඟක් හොඳ.
දැන් උතන මේ දැන් පොඩි උදාහරණයක් කියනවා නම් ඔය මේ කමර්ෂල් ඇන්ටෙනාස් වල එහෙම ස්පෙસિෆිකේෂන්ස් බැලුවොත් ඒකේ SWR එක දීලා තියෙන්නේ මුළු බෑන්ඩ් එකේම 2 වලට අඩුයි කියලා. එතකොට 2 කියන්නේ එතන 1:2 නෙමෙයි මං කියන්නේ 2:1 නේද? 2 ඔව් උඩ එක නෙමේ වැඩි ගාණ තියෙන්නේ. මොකද SWR එකේ මිනිමම් වැලියු එක එන්නේ 1. එහෙම නැත්නම් 1:1. ඒක තමයි හොඳටම පර්ෆෙක්ට්ලි මැච් වෙලා තියෙනවා. මිස්මැච් එකක් තියෙනවා ඊට වඩා වැඩි වෙනවා. 2:1 කියන එක තමයි අර කමර්ෂල් ඇන්ටෙනාස් වල එහෙම දීලා තියෙන ස්පෙસિෆිකේෂන්ස් වල තියෙන්නේ 2:1 වලට වැඩිය අඩුයි කියලා. නමුත් ඒකම නෙමෙයි අපි ඇන්ටෙනා එකක් හදනවා නම් මේ කොහොමද 1.5 කියන්න පුළුවන් මැක්සිමම්. ඊට වඩා වැඩි වෙන්න දිය යුතු නැහැ. ඊට වඩා අඩු කරන්න පුළුවන් නිතරම. 1.1 වලට විතර අඩු කරන්න පුළුවන් වතුරට. ඔව් VHF ගැම මැච් එකකින් වගේ නම් මේ ගොඩක් ලේසියෙන් 1:1 වල මේ ගන්න පුළුවන් නේද සර්? ඔව් ඔව්. මෙතන මර 7 එලිමන්ට් යාගී එකක් හැදුවා ටික කාලයකට කලින් ඒක නම් බොහොම ලේසියෙන් මම හිතුවටත් වඩා ලේසියෙන් 1:1 ආවා මේ මැච් එකේදී. ඔව් ඒක මේ VHF විතර නෙමෙයි HF වලටත් ගන්න පුළුවන් එහෙම. HF වල මම කියුබිකල් කෝඩ් එකක් හැදුවා එක සැරයක් කර වෙන යාළුවෙකුට හරියටම 1 වලටම 1:1 වලටම අරගත්තා රෙසොනන්ස් ෆ්‍රීකවෙන්සි එකේ. HF එකේ මේ 3 bands වලට හැදුවේ 3 bands 3 element කෝඩ් එකක්. මම ඇත්තටම ඕකේ මේ SWR mismatch එකේ මේ bad consequences දැන් මේ experience කරන ගමන් ඉන්නේ රුවන් මම හිතන්නේ මගේ TS 820 එකේ මේ finals damage වෙලා තියෙන්නේ මේ පහුගිය කාලේ dipole එක පොඩ්ඩක් pass වෙලා තිබුණා වහලෙට wire dipole එකක් use කරේ මම ඒක එච්චර ගණන් ගන්න නැතුව එහෙමම use කරා නමුත් දැන් බලද්දි මේ watt එකක්වත් out වෙන්නේ නැහැ 820 එකේ HF මේ බලන්න මාට finals වල emissions බැලලා ඇති. ඔව් ඕකේ සර් මම සර්ගේ මේ ෆ්ලෝ එක ඩිස්ටර්බ් කරන්න හිතුවේ නෑ කන්ටිනියු කරා යම් මම නිකන් ඔලුවට ආපු දේවල් කීපයක් කිව්වේ ඒකේ ෆයිනල් වැල්යු එක මොකක්ද? මෙන්න මේ 614 614B 4A නේ ඔව් ඒක නේද? මේක හුඟක් ඔය අලුත් ඒවා තියෙනවා මේ ෆයිනල් එකට. ඕවා දැන් ගන්න තියනවද අපි කොහොමද මේ ඉන්ටර්නෙට්ෙන් කියනවත් සාමාන්‍ය කොහොමද ගන්නේ? ඔව් එහෙම eBay වලින් ගෙන්න ගන්න තාම තියෙනවා. මේ හැබැයි ටිකක් මිල යන්න එකයි වෙලා තියෙන්නේ. අතරින් පතර දැන් කීයක් ඔව් අපේ හැම්ස්ලා සහ මේ පරණ රේඩියෝ මේ ලවර්ස්ලා ගාව තියෙනවා තියවංක මේ වැල්ස් නිකන් කලෙක්ට් කරලා එක්ස්ට්‍රා වැල්ස් තියෙනවා. ඉතින් ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කීප දෙනෙක් ගාව තියෙනවා. නම් වශයෙන් කියන්නත් පුළුවන් මම නම් පස්සේ කියන්නම්. ඔව් එහෙම හොයා ගන්න පුළුවන්. ඔව් හොයා ගන්නවා. ස්ටොක් කරගත්තා ඒවා. හරි මේ ඉස්සර එන්කේ මොකක් හරි අහන්න ගියා නේද මේ නිපුල් නේද මොකක් හරි අහන්න මේ අපි වුණා එහෙම ඇහුන්නේ නැද්ද? නෑ නෑ මම කිව්වා එච්චරම මම ඇහෙනවද මං කියන එක? නෑ කියන්න. නෑ වැල් ගැන මං එච්චර දන්නේ නෑ මේ ඉතින් ප්‍රශ්න අහන්න තරම් කියලා කිව්වේ මේ මොකද මම දන්නේ ඒක විතර වර්ධකයක් මේ විතරයි කියලා දන්නේ එහෙම වැඩි විස්තර දන්නේ නෑ ඒක ගැන. ඔව් වැල් ගැන අර මගේ YouTube එකේ මම දැම්මා මේ ලෙසන් එකේ part 1 part 2 කියලා බැලුවද? ඔය ඒක බලන්න උනේ නෑ මට. මම බලන්නද මේක ඉවරලා බලන්න. ඔව් බලන්නකො ටිකක් ඒකෙත් ටිකක් විස්තර කරලා තියෙනවා. ඉතින් වැල් ගැන ඒ තරම්ම ගොඩක් විස්තර මේ දැම්මේ නැත්තේ ඒ තරම්ම අවශ්‍ය නැති හින්දා මේකේ පාඩම් වලට ඉතින් බොහොම ටිකයි වැල් ගැන ඕන කරන්නේ. ඒ වුණත් මේ වැල් එකේ ක්‍රියාකාරීත්වය හොඳට දන්නවා නම් ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහට. මේ අපි ඉස්සර සමහර විට පොඩ්ඩක් නිකන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මෙතනත් කරමුද මොකද දන්නවද මේ සමහර ලාවට මේ
දැන් YouTube දාලා තිබුණට ඕක සමහරට බැලෙන්නවත් අඩු වෙන්න පුළුවන් කෙනෙක්ට සමහරට මේ අපි මේ වීඩියෝ එක ෂෙයා කරනවා නම් මේකෙත් පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක පොඩි බේසික් හරි තිබ්බනම් සමහරට මේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ අපි මන් දන්නේ කැමති නම් අපි මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මේ වීඩියෝ එක කරමු නැත්නම් අපි කට්ටියට ප්‍රශ්න අහන්න කියමු ඔව් කමක් නැහැ මම එහෙනම් valve එක ගැන පොඩ්ඩක් ඒක elementary ගැන පොඩ්ඩක් කියලා දෙන්නද ඉස්සෙල්ලා දැන් valve එකක දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවා මම හිතන්නේ දකින්න ඇතිනේ දැන් මේ තියෙන්නේ ඒ වගේ මේ transmitting valve එකක්. ඉතින් ඔය වගේ තව මේ පොඩි valve එකක් තියෙනවා. ඔය වගේ වර්ග ගණනාවක් තියෙනවා. ඔය හැම එකකම elementary එක මම පොඩ්ඩක් කියන්නම්. ඕකේ තියෙනවා filament එකක් තියෙනවා. filament එක අපි හිතමු දැන් මෙහෙම හීනි කම්බියක් tungsten කම්බියක් ඔය විදිහට මේ තියෙනවා. මේක වටේට තියෙනවා වෙනම මම මෙතන පොඩ්ඩක් රවුමට අඳින්නම් පොඩි බටයක් වගේ තියෙනවා මෙහෙම ටියුබ් එකක්. ඔක වටේට. ඊළඟට ඒක වටේට තියෙනවා තව සාමාන්‍යයෙන් valve එකක අඩුම ගානේ grid තියෙන එකක් වගේ. grid කියලා කියන්නේ මෙන්න මෙහෙම කම්බි කොයිල් එකක් වගේ උතල තියෙන එකක්. ඒක තමයි grid එක. ඒකටත් වටේ තියෙනවා ඇනෝඩ් එක කියන එක. ඔය මිනිමම් ඔය පාර්ට්ස් එක තියෙනවා මේ valve එකක. ඉතින් ඕක මේ විස්තර කළ හැකි මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. දැන් ඕනම දෙයක් රත් වෙනකොට thermionic emission කියලා කියනවා. red hot වෙන තරමට රත් කළොත් මොකක් හරි නිකන් කම්බි කෑල්ලක් අපි රත් කළත් ඒකෙන් ඉලෙක්ට්‍රෝන අහසුවෙන් එළියට එනවා. එහෙම එළියට ආවට දැන් අපි හිතමු දැන් soldering iron එකක් වගේ එකක් තියෙනවා කියලා හිතමු. soldering iron එකේ bit එක මේක රත් වෙනකොට මෙතනින් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. පිට වෙලා මේ ළඟම තියෙනවා. ඒවා එතරම් වටේ එහෙමම තියෙනවා. යන්නේ නැහැ කොහෙවත්. valve එකේ වෙන්නේ මෙතන මේ filament එකෙන් රත් වෙනකොට මේ anode එක නෙමෙයි cathode එක. cathode එක රත් වෙනකොට මේ cathode එකයි filament එකයි දෙක අපි එක ඉලෙක්ට්‍රෝන එකක් හැටියට පාවිච්චි කරන්නේ. රත් වෙනකොට ඒකෙන් ඉලෙක්ට්‍රෝන දැන් පිට වෙලා ඒ වටේ එතන තියෙනවා. නමුත් මේ ඇනෝඩ් එකට පොසිටිව් වෝල්ටේජ් එකක් දුන්නොත් මෙතන අපි හිතමු 100 වෝල්ට් එකක් දුන්නා කියලා. ඒ කියන්නේ මේකට සාපේක්ෂව. මෙතන දැන් බැටරියක් කනෙක්ට් කරනවා නම් මේකට නෙගටිව් මේකට පොසිටිව්. අන්න එහෙම දැම්මහම මේ ඉලෙක්ට්‍රෝන පොසිටිව් එකට ඇදිලා යනවා. අන්න ඒකයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒතර ඒක එහෙම යනකොට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මෙන්න මේ ග්‍රිඩ් එකෙන්. grid එක මැද්දෙන් තියෙන එකක් නේ. දැන් මේකේ ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳලා මෙහෙම ඇදිලා මෙතෙන්ට එනවා. ඔය ඔක්කොම මෙතෙන්ට එන්නේ නැහැ. grid එකටත් ටිකක් absorb වෙනවා. grid එකට දුන්නොත් එහෙම වෙන අපි හිතමු මේකට නෙගටිව් වෝල්ටේජ් එකක් දුන්නොත් නෙගටිව් අපි හිතමු 10 වෝල්ට් දුන්නා කියලා. 10 වෝල්ට් ඍණ ගණනක්. එතකොට මේ මෙතනින් පිට වෙන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් මේකට කෙලින්ම ඇබ්සෝබ් කරගන්නවා. මේ සම්පූර්ණයෙන් මෙහාට යන්න දෙන්නේ නැහැ. ඒක මේ වෝල්ටේජ් එක මේක පොසිටිව් වුණොත් එහෙම වැඩි කරනවා. මේ නේවන මේකෙන් කන්ට්‍රෝල් වෙනවා. එකට යන කරන්ට් එක කන්ට්‍රෝල් වෙනවා. දැන් මේකේ අපි සිම්බෝල් එක හැටියට ඇඳුම් කොහොම නැතුව අපි සිම්බෝල් එක ඇඳුවොත් ඔයගොල්ලෝ ඒකෙන් පුළුවන් මේ පැහැදිලි කරන්න. මේ විදිහට තියෙනවා මේ ග්ලාස් කන්ටේනර් එක මෙතන මේක කැතෝඩ් එක ෆිලමන්ට් එක සාමාන්‍යයෙන් අදින්නේ නැහැ මොකද ෆිලමන්ට් එක ඕනේ මේක රත් කරන්නේ ඒක නිසා ඔය ටික ගන්නාම ඇති මේක ග්‍රිඩ් එක. එතකොට මෙතනින් මෙහෙම යන ඉලෙක්ට්‍රෝන මේකෙන් කන්ට්‍රෝල් වෙනවා ග්‍රිඩ් එකෙන්. ග්‍රිඩ් එක නෙගටිව් වුණොත් මේ ඉලෙක්ට්‍රෝන ටිකක් තල්ලු කරනවා අපම්. එතකොට මෙහාට එන ඉලෙක්ට්‍රෝන අඩුයි. අඩු වුණාම මෙතන ඇනෝඩ් කරන්ට් එක දැන් මෙතන ඇනෝඩ් කරන්ට් එක අපි IA කිව්වොත් ඔය IA අඩු වෙනවා එතකොට. එතකොට මෙතන වෝල්ටේජ් එක ටිකක් පොසිටිව් වුණොත් IA වැඩි වෙනවා. ඉතින් ওই විදිහට තමයි valve එක සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ. ඉතින් ඒක බොහොම තේරුම් ගන්න බොහොම පහසුයි. ඒ ටික ප්‍රශ්නයක් එහෙම තියෙනවා දැන් අර valve වැඩි කළා නැහැ කියලා මම ඉතින් නිපුල් නේද කිව්වේ valve වැඩි මුකුත් දන්නේ නැහැ කියලා.
දැන් මේකෙන් තේරෙනවද ඔය ටික එකක් කියන්න බලන්න දැන් ඔතන මේ ඔතන ගේන එකත්තින අපි දැන් අපි ට්‍රන්ස්ටර් ගත්තොත් එහෙම බේස් කරන්ට් එකයි අපි මේ කලෙක්ටර් කරන්ට් එක අතර රේෂියෝ එක තියෙනනේ ඒ වගේ ඔතනත් අර රේෂියෝ එකක් අපි අරගෙන එතනත් ගේන් එකක් ඉදිරි ගණන් කරනවා සාමාන්‍යයෙන් වැල් වලත් ඔව් වැල් වලත් තියෙනවා ගේන් එක මම අර ඒ කලින් ලෙසන් එකේ මම දැම්මා මේකේ මේ amplification factor කියලා තියෙනවා. ඒක mu කියලා කියන්නේ. amplification factor කියන්නේ delta IA බෙදීම delta VG. ඒ කියන්නේ grid voltage එක vary වෙනකොට ඒකට සාපේක්ෂව මේ anode current කොච්චර vary වෙනවද කියන එක. anode current සාමාන්‍ය මිලිඇම්පියර් වලින් ගන්න. මෙතන grid voltage එක volt වලින් ගන්නවා. එතකොට volt එකට මිලිඇම්පියර් කියලා තමයි මේක යුනිට් එක එන්නේ. ඒ විදිහට amplification factor එක මේ විදිහට define කරලා තියෙනවා. එච්චර amplify වෙනවද කියලා බලා ගන්න පුළුවන් මේ characteristics එක එක valves වල බැලුවොත්. දැන් ඔය හැම valve එකකම තියෙනවා data තියෙනවා. valve data book එකක් අරන් බැලුවොත් ඒ valve data book එකේ තියෙනවා ඉස්සෙල්ලාම තියෙනවා filament voltage ඊළඟට filament current ඔය දෙක තියෙනවා ඊළඟට anode voltage තියෙනවා anode current තියෙනවා දැන් මේ filament එකේ හරිම critical ඒ voltage එක මේක 6 volt නම් 6ම දෙන්න ඕනේ මේ පොඩ්ඩක් වැඩි වුණොත් සමහරලාට 8 විතර වැඩි වුණොත් මේක පිටෙන්න පුළුවන් ඒ නිසා ඒක හැමෝම දෙන්න ඕනේ anode voltage එක ඒ තරම්ම critical නෑ ඊට ටිකක් වැඩි වුණොත් valve එක ටිකක් වැඩිපුර රත් වෙනවා ඒ නිසා damage වෙන්නේ නැහැ ඒ වගේම මේ grid එකට දෙන්න ඕන කරන voltage එකක් තියෙනවා amplification factor එකේ තියෙනවා වගේ valve data book එකක් අරගෙන පුළුවන් නම් බලන්න සමහරලාට ඔය ඉන්ටර්නෙට් වලත් ඇති valve data books කියලා තියෙන පුළුවන් පොඩ්ඩක් හොයලා බලන්න ඒකෙන් මේ පුළුවන් Tamanට ටිකක් තේරුම් ගන්න මේ valve වල තත්ත්වය ගැන දැන් එතකොට සර් මේ දැන් CRT එකක් ගත්තත් එතනත් වෙන්නේ පොඩ්ඩක් ඔය වගේ සිද්ධියක් නේද CRT ටියුබ් එකක් ගත්තොත් මම කියන්නේ අපි ඉස්සරට පරණ ටීවී වල අපිට ඒ ගැන දැනගන්න අවශ්‍යතාවයක් නැද්ද මම කියන්නේ අපි එක්සෑම් එකකට නම් මම හිතන්නේ ඉතර අවශ්‍යතාවයක් නැහැ ඒව ගැන දැනගන්න නේද ඔය එකත් මම මේ අර ඒ කලින් තිබුණ දාපු YouTube lesson එකේ දෙවෙනි එක ඒ කියන්නේ valve vacuum tube part 2 කියලා දෙන අන්න ඒකේ මම දාලා තියෙනවා පොඩ්ඩක් වැඩි නෙමෙයි CR tube එකේ තියෙන CRT එකේ මෙන්න මේ වාගේ වීදුරු tube එකක් තියෙනවා මෙතන තියෙනවා අර කලින් වගේම anode එක මේ cathode එක තියෙනවා cathode එක පොඩි බටයක් තියෙනවා ඒ බටේ ඇතුලේ තියෙනවා මේ filament එක මෙතන හීනි කම්බියක් මේ ඇතුලට ගිහිල්ලා ඔක පින් දෙකක් ඔකට එනවා ඊළඟට මේ cathode එකෙන් මෙතනින් තව පින් එකක් එළියට එනවා ඊළඟට තව තියෙනවා මේ තව මෙතන තියෙනවා grid එක මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ plate එකක් මෙතන සිදුරක් තියෙන විදිහට මේක තමයි grid එක මේ සිදුර ඇතුලෙන් එතකොට මේ හරිය තියෙනවා anode එක තියෙනවා තව ඒකත් මට හරියට මතක නෑ කොහොමද කියලා මේකත් මම හිතන්නේ මේ වගේ tube එකක් වගේ තියෙන්නේ මේකට high voltage එකක් දෙනවා මේකට HT දෙනවා volt 1000ක් විතර වගේ දෙනවා එතකොට මෙතන electron beam එකක් යනවා electron beam එක මේකට attract වෙන එක මේකෙන් පහු කරගෙන දිගටම යනවා ඒ දිගටම යනකොට මේ පැත්තේ තියෙනවා තව plates හතරක් තියෙනවා horizontal දෙකයි vertical දෙකයි ඒකෙන් දැන් මේ දෙකට එකට positive මේකට negative දැම්මොත් මේ electron beam එක මේ පැත්තට නැමෙනවා මේ පැත්ත positive වුණොත් මේ පැත්තට නැමෙනවා අනිත් vertical එකේන horizontally නැමෙනවා
ඒ විදිහට ඒ බීම් එක තමයි යන්නේ. මෙතන තව තියෙනවා තව ඉලෙක්ට්‍රෝඩ්ස් තියෙනවා. දැන් මේක මේ ඔරිජිනලි ආපු කැතෝඩ් රේ ටියුබ් එක තමයි ඔක්කොම. නමුත් දැන් තියෙන ඒවා මේ හොරිසොන්ටල් ටියුබ් ඕව නැතුව ඒ වෙනුවට තියෙනවා මෙන්න මෙතන අර යෝක් කොයිල් කියලා කොයිල් එකක්. එහෙම කොයිල් එකක් තියෙනවා. කොයිල් හතරක් තියෙනවා. මේ අතර දෙකයි මේ අතර දෙකයි. ඒ කොයිල් දෙකෙන් එකට සප්ලයි එක දීලා ඒකේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇදෙනවනේ. ඒ මැග්නටික් ෆීල්ඩ් එකෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන බීම් එක මේ එහාට මෙහාට වෙරු වෙන්නේ. දැන් උතන මේ බීම් එක හරියටම ફોකස් වුණාම ඒ ફોකස් වුණාට පස්සේ මෙතන තියෙනවා මේකේ ගාලා තියෙනවා වෙනම දැන් ඉස්සර මුලින්ම ආපු black and white TV වල ඔය තියෙනවා මොකද්ද cadmium sulfide කියලා මේ කෙමිකල් එකක් ආලේප කරලා තියෙනවා. ඒකට මේ ඉලෙක්ට්‍රෝන බීම් එක වදිනකොට ඒක දීප්තිමත් වෙනවා. සාමාන්‍යයෙන් ඔය කොළ පාට ඩූ එලියක් ඉන්නේ. හැබැයි ඒක ඒ ද්‍රව්‍ය එක එක වර්ග තියෙනවා එක එක පාට ගන්න පුළුවන් විදියට. හුඟක් වෙලාවට ඕසිලෝස්කෝප්ස් වල එහෙම තියෙන කොළ පාට. දැන් පරණ black and white TV වල හුඟක් දුරට සුදු පාටට නෙන්නේ. එතකොට ඒක ඒ එළිය එන මේ ස්පොට් එක තමයි ඔතන ආලෝකමත් වෙන්නේ. ඒක ස්කෑන් වෙනවා. දැන් TV එකේ නම් ඕක horizontally ස්කෑන් වෙනවා. කොහොම හරි horizontally ස්කෑන් වෙලා ගිහිල්ලා sawtooth මේ මෙන්න මෙහෙම sawtooth wave එකක් යන සිග්නල් එකකින් තමයි horizontally ස්කෑන් වෙන්නේ. මේක ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. වැඩි වෙගෙන යනකොට මේ ස්ක්‍රීන් එකේ අපි හිතමු මේ මෙහෙම එක ලයින් එකක් දිගේ බීම් එක යනවා. ඒ යන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට. මේ ටික එකපාරටම වැටෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන බීම් එක එකපාරට මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනකොටම ඒක පොඩ්ඩක් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මේ vertically oscillation එකක් එනවා. vertical oscillation එක වෙන්නේ 50 Hz. 50 Hz තමයි vertical. තත්පරයකට එතකොට 50 සැරයක් මේ අතර යනවා. ඉතින් මේක තත්පර 50 එකකදී මේ ස්ක්‍රීන් එක දිගේ මෙහෙම කියලා ලයින් 625 දිගේ ගිහලා මෙතෙන්ට එනවා. ඊළඟ තත්පර 50 එකේ ආයෙ මෙතෙන්ට කරලා ආයෙත් එනවා. ওই විදිහට තමයි මුළු ස්ක්‍රීන් එකම කවර් වෙන්නේ. ඉතින් ඕක තමයි මුලින්ම තිබුණේ. දැන් ඊට වඩා ටිකක් වෙනස්කම් කරලා තියෙන ඔය ඩිජිටල් ඒවා එනකොට මේ ඒක මම හරියටම දන්නේ නැහැ කොහොමද කියලා ඒ වෙනස් වීම වෙන්නේ. කොහොම හරි මූලික સિદ્ધාන්තය ඕක තමයි. මේක මුලින්ම හදලා තියෙන්නේ අර ක්‍රූක්ස් නලය කියලා ක්‍රූක් කියලා එක භෞතික විද්‍යාඥයෙක්. එයා මොකක් හරි ඔය වගේ වැකියුම් ටියුබ් එකක් හදලා මොනවා හරි කරනකොට එයා නිකන් අහම්බෙන් දැකලා තියෙනවා මේක ඇතුලේ තියෙන තව ඉලෙක්ට්‍රෝන ටිකක් නිකන් හැමැල්ලක් එතන බිත්තියේ වැදිලා තියෙනවා. බිත්තියේ හරිය එතන තිබිච්ච මොකක් හරි බෝඩ් එකක පොඩි හැවණැල්ලක් නිකන් ලා නිල් පාටක වගේ මේකෙන් ඉලෙක්ට්‍රෝන බීම් එක යනකොට පොඩි නිල් පාට එළියක් එනවා. ඒක කව වෙලා තියෙනවා මෙතන තියෙන මොකක් හරි තහඩුවකින්. අන්න ඒකෙන් තමයි එයා මුලින්ම ඕක හදන්න අයිඩියා එකක් ආවේ. එහෙම ඇවිල්ලා තමයි ඕක වැඩි දියුණු කරලා මේ කැතෝඩ් රේ ටියුබ් එක හරි ගැස්සුවේ. මේකේ තව එකක් තියෙනවා මේ කැතෝඩ් රේ ටියුබ් එකේ මෙන්න මේ හරිය තියෙනවා තව මේ පැත්තේ ගාලා තියෙනවා මේ වෙනම මේ conducting layer එක හරියට මේක ඇනෝඩ් එක වගේ ක්‍රියා කරන්නේ. high voltage එකක් එතෙන්ට යනවා මම හිතන්නේ 15000 volts විතර යනවා. ඒක කිව්වම මට හොඳ ලස්සන කතාවක් මතක් වුණා මේ පරණ වගේ මේ TV picture tube එකක් ඔය රිපෙයාර් කරන එක්කෙනෙක්ගෙන් දවසක් මොකකට හරි එක්කෙනෙක් ඉල්ලලා එයා ඕක මේ අරගෙන නිකන් අතේ තියාගෙන ගිහිල්ලා තියෙනවා. අතේ තියාගෙන යනකොට දැන් මේකේ මේ අර high voltage එකක් තිබුණේ හින්දා මේකේ ඒක charge වෙලා තියෙන හරියට capacity එකක් වගේ. මෙතන ඒ අත ගෑවිලා යාට එකපාරට shock එකක් වැදිලා මෙතන high voltage එකක් නේ තියෙන්නේ. වැදිලා ඒක බිම වැටිලා විදිලා ඔන්න වගේ කතන්දරයක් මගේ මේ යාළුවෙක් අන්න එක්කෙනෙකුට වෙලා තිබුණා. ඉතින් එතන වෙලා තියෙන්නේ අර high voltage එක මෙතන මේ තිබුණ හින්දා. ඉතින් දැන් හුඟක් ඒවා තියෙනවා මේකට වෙනම බ්ලීඩර් රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට යන ටර්මිනල් එකේ එක තැනකින් තියෙනවා
මේ ගෝම්ස් 5-6ක රෙසිස්ටර් එකක් කනෙක්ට් කරලා ඒක හරහා මේ charge එක discharge වෙනවා ටිකක් මිනිත්තුවක් දෙකක් යනකොට. තව මොනවා හරි තියෙනවද ඔය ගැන? ප්‍රශ්න මොනවද තියෙනවද? කියන්නේ ඔව් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා දැන් ඒවත් එක්කත් ඉතින් බලන්න ඕනේ ඒක එක විදිහට හදන්න පුළුවන් නේ පහසු ක්‍රමයේ කොහොමද කියලා නිකන් බේසික් ක්‍රමයේ මම හැදුවා මම අර පෙන්නන්නම් කියලා මේ NK මං හිතනවා වෙන එකක් අපිට ඇහෙනවා හරිනේ මේ පොඩ්ඩක් එක හරි ගියා මම හිතන්නේ. වැල්ස් වලින් මොනවා හරි හදනවා නම් එහෙම කියන්න මේ අවශ්‍ය මොනවා හරි උදව්වක් තියෙනවා නම් දෙන්න පුළුවන්. දැන් මම මුලින්ම වැල් රේඩියෝ එකක් හදුවා වැල්ස් 4ක. එතකොට තිබුණේ ඩ්‍රයි බැටරි. මම මේ කලේ 1958 විතර 58 59 මේ කාලේ වැල් 4ක රේඩියෝ එකක් හැදුවා. ඒකේ ඇනෝඩ් කරන්ට් ඇනෝඩ් වෝල්ටේජ් එකට HT තිබුණේ 90 volts 90 volts ෆිලමන්ට්ස් වලට 1.5 volt 90 volt මේක දෙන බැටරිස් තිබුණා ඒ කාලේ. ඒක ටිකක් මම හිතන්නේ කිලෝ 2ක් විතර බරයි. මේ බැටරියේ තියෙනවා මේ මෙන්න මේ වගේ ටර්මිනල්ස් දෙක මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම තියෙන්නේ මේක ප්ලස් 90 මේක මයිනස් ඊළඟට මේ දෙක 1.5 තියෙන්නේ මේක මයිනස් මේක ප්ලස් වෙන විදිහට ඒක මාරු වෙලා වදින්න තියයක් නැහැ ඔය විදිහට තිබුණා ඒ කාලේ ඩ්‍රයි බැටරි ඒකෙන් හදපු එකෙන් මම මුලින්ම ඔය හැම් රේඩියෝ මේ හැම් රේඩියෝ ගැන දැනගත්තේ ඒකෙන් තමයි මොකද ඕක හදලා මම HF වල ටියුන් කරනකොට මට වුණ දවසක් දෙන්නෙක් කතා කරනවා දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක් හතර දෙනෙක් ඕකට ජොයින් වෙනවා මේ දැන් තියෙන 7060ම තමයි එතකොට AM වලින් මේ පරණ ඒ කාලේ හිටපු අය Core 7 Juliet Alpha Core 7 GV ඔන්න වගේ 10ක් විතර හිටියා ඒගොල්ලෝ කතා කරනවා ඉතින් තමයි මම මෙහෙම එකක් තියෙනවා කියන එක දැනගත්තේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. වැල්ව් ගැන විතරක් නෙමෙයි මොනවා මේ වැල් පාවිච්චි කරන්න බෑද අපිට ඉන්වර්ටර් එකකට වගේ? ඉන්වර්ටර් එකට පුළුවන්. දැන් ඉස්සරක් තිබුණා ඔහොම ඉන්වර්ටර්ස්. ඉස්සර තිබුණා මේ 1950 ගණන් වල එහෙම කාර් රේඩියෝ තිබුණා. ඒ කාර් රේඩියෝ එක සම්පූර්ණයෙන්ම වැල්ව් රේඩියෝ එකක්. ඒකේ HT වලට සාමාන්‍යයෙන් 200 volts විතර වගේ ඕන කරනවා. ෆිලමන්ට්ස් වලට ඒ කාලේ කාර් වල තිබුණේ 6 volt. ඒතකොට ෆිලමන්ට් වලට කෙලින්ම 6 volt. ඇනෝඩ් එකට 200 volts විතර ඕනේ DC. ඒ DC එක අරගන්න ඉන්වර්ටර් එක ඒ කාලේ හදලා තිබුණේ සමහරලාට ඔයගොල්ලන්ට කිව්වහම hina යන්න පුළුවන් මේක මෙහෙම දේවල් තියෙනවද කියලා. මේකේ ඉන්වර්ටර් එකේ තියෙන මෙන්න මෙහෙම එකක්. මෙහෙම මැග්නට්ස් වලට ඇදලා ඒ කියන්නේ යකඩ වලින් හදපු මේ වගේ තහඩුවක් තියෙනවා. ඒක දෙපැත්තට මේ පිච්චෙන්නේ නැති විදිහ ප්ලැටිනම් පොයින්ට්ස් වගේ
දෙකක් දාලා තියෙනවා. අන්න ඒ විදිහේ ඒවා දෙකක් තියෙනවා මෙහෙම. ඊළඟට මෙතන තියෙනවා කොයිල් එකක්. අර ඉලෙක්ට්‍රික් බෙල් එකේ සිස්ටම් එක දන්නව නේද මොකක්ද කියලා? ඉලෙක්ට්‍රික් බෙල් එකේ තියෙන මෙන්න මේ වගේ එකක් නේ. මම නිකන් මේකට සම්බන්ධ කරලා අඳින්නම්. මේක මෙහෙම සම්බන්ධ කළා. මේක අපි හිතමු බැටරියට සම්බන්ධ කළා කියලා. බැටරිය මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට තව ඇලකින් ගෑවෙන්න තියෙනවා. ඒක ඉලෙක්ට්‍රික් බෙල් එකේ තියෙන්නේ මේ ගෑවෙනකොට දැන් මේක මේ යකඩේක ඔසලා තියෙන කොයිල් එකක්. මේ ගෑවෙනකොට මේක ඇදෙනවනේ. මේක ඇදෙනකොට මෙතන ගෑවෙන එක නැති වෙනවා. නැති වුනහම ආපහු යනවා. ආපහු යනවා ඊළඟට ආපහු ගිහලා ගෑවිච්ච හැටි ආයෙ ඇදෙනවා. ওই විදිහටනේ කම්පණය වෙන්නේ ඉලෙක්ට්‍රික් බෙල් එකක ඔය මූලධර්මය ඕකයි. දැන් ඔහොම කම්පණය වෙන්න හදලා ඒ එකම තියෙනවා මෙන්න මේ දෙකට ගෑවෙන්න තව කෑලි දෙකක්. මම මේක සම්පූර්ණයෙන් මම දෙන්න යන්නේ ඒක මේ මම දෙන එක ටිකක් කල්පනා කරලා මේ වෙලා යන වැඩ මේ විදිහට තව කෑලි දෙකක් දෙපැත්තෙන් දාලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට උනම් හයි කරගන්න පුළුවන්. මේක දාලා තියෙන්නේ බැටරියක මේ බැටරිය මේ ටර්මිනල්ස් අපි හිතමු මේක පොසිටිව් මේක නෙගටිව් කියලා. ওই ටර්මිනල්ස් දෙක මාරු වෙන මේ හතරෙන් දෙකක් යනවා වෙනම උපකරණයකට දෙකක් මේකට එනවා. මේකෙන් එන ටර්මිනල් දෙක මේ හැම ভাইබ්‍රේෂන් එකකදීම නෙගටිව් පොසිටිව් මාරු වෙනවා. මේ පැත්තට ගෑවුනහම එකක් නෙගටිව් නම් දැන් අපි හිතමු මේ වගේ ටර්මිනල් දෙකක් මේ දෙකේ එකක් පොසිටිව් එකක් නෙගටිව්. මේ පැත්තට ඇදුනහම අනිත් පැත්තට ඇදුනහම මේක නෙගටිව් වෙනවා මේක පොසිටිව් වෙනවා. එතකොට හරියට මේ ඕල්ටර්නේටිව් මේ කරන්ට් එකක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ ඕක ට්‍රාන්ස්ෆෝමර් එකකට සම්බන්ධ කරලා වෝල්ටේජ් එක වැඩි කරලා ඒක රෙක්ටිෆයර් වැල්ව් එකකින් DC කරනවා. එතකොට මේ DC කරාම මෙතන තියෙන ලෝ වෝල්ටේජ් එකක් ඒ ලෝ වෝල්ටේජ් එකෙන් නිපද වෙනවා 200 වෝල්ට්ස් විතර වගේ DC එකක්. ඒක AC කරලා ආපහු DC කරනවා. එතකොට අර සාමාන්‍ය ඉන්වර්ටර් එකේ තියෙන සිස්ටම් එකම තමයි. මෙතන එතකොට සම්පූර්ණයෙන්ම මෙකැනිකලි වැඩ කරන්නේ. කොහොම තමයි ඉස්සර තිබුණු කාර් රේඩියෝ වල තිබුණේ. මොනවද තියෙනවද අහන්න ඕන ප්‍රශ්නයක්? දැන්ව ට්‍රන්සිස්ටර් අපි බේසිකලි මේ බයි ජංක්ෂන් ඒවල් අපි ගන්න NPNP කියලා ඒ වගේ ඔය වෑල්ස් වල එහෙම වර්ග දෙයක් නෑ නේ. කියන්නේ නෑ එහෙම වර්ග දෙකක් නෑ. ට්‍රාන්සිස්ටර් වල ඕක තියෙන්නේ අර මේ කරන්ට් එක යන පැත්ත තෝරගන්නත් එක්ක වගේනේ. ඒ කියන්නේ අර P එකේ ඉඳලා N වලට එනකොට P පොසිටිව් N නෙගටිව් ඒ විදිහට තියෙන්නේ. දැන් මේක එහෙම එකක් නෑ. මේක ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි විතරයි. මේ රුවන් ඔයා කියන කැහෙන්න ඔයා සිලෙක්ට් වුණාට නම මුකුත් කිව්වේ නෑ මේ ෂෙට් කියන්න ඇතර ලැස්ති වුණේ අර ඉස්සෙල්ලා අපි ගේන් එක ගැන කතා කළානේ වෑල් වල ගේන් එකේ තිබුණේ කරන්ට් එක බෙදීම කරන්ට් එක වෝල්ටේජ් given වෝල්ටේජ් එකට කරන්ට් එක වෙනස් වීම තමයි වෑල් වල තිබුණේ. ඔන්න ට්‍රාන්සිස්ටර් මතක් කරගත්තොත් එහෙම නිකන් මොළුවට නිකන් දැන් කලේ නැති නිසා නමුත් මතක් කරගත්තොත් ඒකේ තියෙන කරන්ට් එක versus කරන්ට් එක. කියන්නේ කරන්ට් පොඩි කරන්ට් එකකින් ලොකු කරන්ට් එකක් කන්ට්‍රෝල් වීම තමයි ට්‍රාන්සිස්ටර් වල වෙන්නේ. මේ බීටා කියලා ඉන්නේ. නමුත් වෑල්ස් වල තියෙන්නේ කරන්ට් එක කන්ට්‍රෝල් කරන්නේ වෝල්ටේජ් එකෙන්. අන්න ඒක පොඩි නිකන් ඔළුවේ යන්තම් තියාගත්තොත් යම්කිසි සමහරවිට පොඩි ප්‍රශ්න එන්න තියෙනවා. මොකද ඒක ට්‍රාන්සිස්ටර් වල කලෙක්ටර් කරන්ට් බෙදීම බේස් කරන්නේ නේද? එමෙන්න මේක නෑ ඒ කියන්නේ ඕක තමයි ගන්නෙ විජේ. ඒ කියන්නේ අනුපාත ගන්නෙ ගේන් එක හැටියට. බීටා මම හිතන්නේ අර බීටා කියලා ඒ කියන්නේ ඔතන අර
අදහස් තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටරේ ප්‍රශ්න අහනවා මෙහෙම ට්‍රාන්සිස්ටරේ කියන්නේ කරන්ට් එක කන්ට්‍රෝල් කරන එකක් වෑල්ව් එක කියන්නේ වෝල්ටේජ් එක විසින් කරන්ට් එක කන්ට්‍රෝල් කරන දේ. ඒ වගේ නිකන් 아무තු පොට්ලෝල අහන්න පුළුවන් 아무තු කතන්දර. අර ඉස්සෙල්ලා විදිය ලියපු සමීකරණේ පොඩ්ඩක් ඒක තිබුණේ I උඩ කරන්ට් එක උඩට වෝල්ටේජ් එක යටටනේ යන්නේ. ඒක පොඩ්ඩක් නිකන් ඔළුවේ තියාගත්තා නම් ඒක delta I එයට delta VG grid voltage එක වෙනස් වෙනකොට anode current එක වෙනස් වෙන අයිට තමයි මේ amplification factor කියලා ගන්න. ඕක ඉතින් එක විදිහට කරකෝල අහන්න පුළුවන් ඔය දෙකේ වෙනස මෙහෙමයි වෑල්ව් එක යනවා වනාහි කරන්ට් එක වෝල්ටේජ් එකෙන් කන්ට්‍රෝල් කරන ඩිවයිස් එකේ හොම අහන්න පුළුවන් එක විදිහට. ඉතින් පොඩ්ඩක් ඒ වෙලාවට කල්පනා කරලා ඔය දෙක මොකක්ද කියලා තේරුම් ගත්තා නම් ඒකට අහන ප්‍රශ්නෙට කොයි විදිහට තිබුණත් ලේසි. තව දෙයක් තියෙනවා විදිහ මට අහන්න අර මේ තිවංක ප්‍රශ්නේ එක වෑල් වර්ග තියෙනවා කියලා NPN PNP ට්‍රාන්ස්ෆර් වගේ වෑල් වර්ග වෙනස් තියෙනවද කියලා මට නිකන් මතක් වෙනවා මේ ඔය වෑල් වල තියෙනවා නේද අපි ඉගෙන ගන්නේ ට්‍රයෝඩ් වෑල් එකනේ අර ඊට අමතරව ඊට වැඩිය ගේට්ස් මේ ග්‍රිඩ් එහෙම තියෙන එක අමුතු જાති ඒවා ටිකක් තියෙනවා නේද? ඒ කියන්නේ පෙන්ටෝඩ් එහෙම ටිකක් ඒවා එන්නේ මොනවද කියලා වගේ පොඩ්ඩක් මතක් කළා නම්. ඔව් ඒවා තියෙනවා දැන් මම මේක ඒ ටික ලියන්නම් මොනවද කියලා. ඇයි එහෙම තියෙන්නේ කියන්නේ එහෙම වෙනස් කරන්න පාවිච්චි කළේයි කියලා කිව්වනම් මම හිතන්නේ පොඩ්ඩක් ඒ ඉස්සෙල්ලම ඩයෝඩ් වෑල්ව් එකේ තියෙන්නේ ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි විතරයි. ඊළඟට ට්‍රයෝඩ් වෑල්ව් එකේ මේ දෙකට අමතරව මෙතන එක ග්‍රිඩ් එකක් තියෙනවා. මේකට කියනවා කන්ට්‍රෝල් ග්‍රිඩ් කියලා කියනවා. ඊළඟට ටෙට්‍රෝඩ් එකේ හතරක් තියෙනවා. මෙතන ග්‍රිඩ්ස් දෙකක් තියෙනවා. මේකෙන් මේකට කියනවා කන්ට්‍රෝල් ග්‍රිඩ් කියලා. කන්ට්‍රෝල් ටු කන්ට්‍රෝල් වෙන්නේ. මේකට කියනවා ස්ක්‍රීන් ග්‍රිඩ් කියලා. ස්ක්‍රීන් ග්‍රිඩ්. මේකට සාමාන්‍යයෙන් මේ කන්ට්‍රෝල් ග්‍රිඩ් එකට දෙන්නේ නෙගටිව් වෝල්ටේජ් එකක්. නෙගටිව් වෝල්ටේජ් එකක් තමයි මේකට දෙන්නේ. මේකට දෙන්නේ පොසිටිව් දැන් මේකට අපි හිතමු 300 වෝල්ට් දීලා තියෙන කියලා ඇනෝඩ් එකට මේකට දෙන්න පුළුවන් 175 වෝල්ට් අනේ වගේ ස්ක්‍රීන් ග්‍රිඩ් එකට. ඉතින් එහෙම දීලා තියෙන ඒවා මේවා තියෙන කැරක්ටරිස්ටික් වෙනස් කරන්න පුළුවන් එක විදිහට. ඉතින් එක පාරටම කියන්න බෑ මේකෙන් වෙන්නේ මේකයි කියලාම. නමුත් වෙනස් කරන්න පුළුවන් එක විදිහට. ඒකයි මම පාවිච්චි කරන්නේ. තව පෙන්ටෝඩ් කියලා තියෙනවා. පෙන්ටෝඩ් එකේ මෙතන තියෙනවා තව ග්‍රිඩ් එකක්. ඒක සාමාන්‍යයෙන් මේ ඇනෝඩ් එකටම කනෙක්ට් කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිය මේ සිස්ටම්ස් කීපයක් ඉලෙක්ට්‍රෝඩ්ස් 6ක් වෙනකම් තියෙනවා වගේ වෑල්ස්. තව සමහරලාට එක වෑල්ව් එක ඇතුළේ මේ වගේ ඒවා දෙකක් තියෙනවා. සමහරලාට මෙන්න මෙහෙම තියෙන පුළුවන් දැන් ඔය ඩයෝඩ් ගැන කියනවා නම් අපි මෙන්න මෙහෙම මම අඳින්නම්. මේකේ ඩබල් ඩයෝඩ් කියලා එකක් තියෙනවා. මෙහෙම කැතෝඩ් එක මේ ඇනෝඩ්ස් දෙකක් තියෙනවා ඩබල් ඩයෝඩ්. තව සමහර ඒවා තියෙනවා ටෙට්‍රෝඩ් පෙන්ටෝඩ් කියලා. එහෙම නැත්නම් ටෙට්‍රෝඩ් ට්‍රයෝඩ් වෑල්ව් කියලා. මේ වෑල්ව් දෙකක්ම එකක් ඇතුලේ තියෙනවා. ඒ විදිහව ගණනාවක්ම තියෙන වෑල්ව් ඩේටා බුක් එකක් අරන් බැලුවොත් මේ එන්නේ මේ වගේ විදිය 10ක් විතර වගේ තියෙනවා එක වෙනස් වෙනවා.
ඒ වැල් ඔපරේට් වෙන්න විදිය ගොඩක් හයි වෝල්ටේජ් එක නේද සාමාන්‍යයෙන් වෝල්ට් 300 400 වගේ හයි වෝල්ටේජ් වල ඔපරේට් වෙන්නේ ඒකනේ අර අඩුම ගාන තියෙනවා මම හිතන්නේ මම දැකලා තියෙනවා 30 වෝල්ට් විතර වගේ තියෙන පොඩි වැල්ව් මට මතකයි එකක් මෙන්න මෙහෙම එකක් තියෙන VR 175 වගේ මට මතක වුණා වගේ පොඩි වැල්ව් එකක් බොහොම පොඩි මේ පොඩි වැල්ව් එකේ මේ තියෙන මේ වගේ ට්‍රයෝඩ් වැල්ව් එකක් ට්‍රයෝඩ් වැල්ව් එකක් ඒ කොම්පෝනන්ට්ස් ටික තියෙනවා මේ වෝල්ටේජ් එකක් වෝල්ට් ෆිලමන්ට් වලට වෝල්ට් 3ක්ද කොයිද ඔන්න ඔහම එකක් තියෙන්නේ මේකේ හුඟක්ම අඩු වෝල්ටේජ් එකකින් වැඩ කරනවා ඒ වගේ වැල්ව් තියෙනවා තව තියෙනවා අර මැජික් අයි වැල්ව් කියලා මම අර මම කලින් කිව්ව ලෙසන් එකේ මම දැම්මා මේ මැජික් අයි වැල්ව් එක මැජික් අයි වැල්ව් මේකේ තියෙන්නේ වැල්ව් එක දැන් මෙන්න මේ වගේ තියෙනවා නම් මේක ඇතුලේ පේනවා නිකන් කොළ පාටට මෙන්න මෙහෙම අර ප්‍රශ්න මේ මොකද එක්ස්ප්ලනේෂන් මාක් කියලා මම තමයි කියන්නේ මේ වගේ මාක් එකක් පේනවා කොළ පාටට ඕක ස්ටේෂන් එකක් හොඳට ටියුන් වුණාම මෙහෙම පේනවා මොකුත්ම නැත්තම් මේක නිකන් ඉරයි චිතයි විතරයි පේන්නේ ඒක කොළ පාටට තියෙන්නේ ඕකට කියන්නේ මැජික් අයි වැල්ව් කියනවා ඉතින් ඔය වාගේ ක්‍රම කීපයක්ම තියෙනවා වැල්ව් විජේ ඔය ග්‍රිඩ් එකෙන් කරන්නේ මේ බේස් එකෙන් කරන කාරණේමද වැල් එකේ ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකෙන් කරන එකමද කරන්නේ ඔව් හුඟක් දුරට ඒකම තමයි ඒක එක ක්‍රම දැන් මේකෙත් තියෙන්නේ ඒ විදිහටමයි ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි මේකේ මට මතක නෑ ග්‍රිඩ් එකක් තියෙනවද කියලා මම හිතන්නේ ග්‍රිඩ් එකක් තියෙනවා කොහොම හරි ඒක ක්‍රියාකාරීත්වය ට්‍රාන්සිස්ටර් එකේ වගේම ඇම්ප්ලිෆිකේෂන් එකක් තමයි උතන වෙන්නේ නමුත් ඒ ඇම්ප්ලිෆිකේෂන් වෙන විදිහයි ඊළඟට ඒව පාවිච්චි කරන අවස්ථාවයි ඒව ටිකක් ඉතින් වෙනස්කම් තියෙනවා ඔව් විජේ මම හිතන්නේ දැන් ඔය ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් ගත්තොත් ඒකකුයි ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකකුයි මේ වැල් එකයි ගොඩාක් වෙලාවට එක වගේ තමයි පාවිච්චි වෙන්නේ මේක ඔව් හුඟක් දුරට එක වගේ තමයි මේ දෙකම මේ අපේ එක්සෑම් එකේදී මේ ෆෙඩ් ගැනත් අහනවාද ඒ කියන්නේ නැත්නම් BJT විතරද නැත්නම් BJT විතරයි ලංක ෆෙඩ් ගැන අහන්නේ මම ඒක නිකන් මතක් කළාට ඕනේ ඇත්තට මටත් ඔය ප්‍රශ්නේ මහන්න හිතුණා මේ ෆෙට් එකයි ගොඩක් මේ ෆෙට් එකයි වැකියුම් ටියුබ් එක ගොඩක් සමානයි නේද කියලා මේ රුවන් එක ඉතින් ඇහුවා මං අහන්නේ හරි හුඟක් දුරට සමානයි හැබැයි සමහර පොඩ්ඩක් ඔයක ප්‍රශ්න දෙකක් තියෙනවා FETs ගැන මේ ඒවට සම්බන්ධ ප්‍රශ්න මේ ඇත්තෙම මේ නැහැයිම කියන්න බෑ එකක් දෙකක් තියෙනවා හුඟක් වෙලාවට. ඔව් එකක් දෙකක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අමතක කළාට පාඩු නැහැ කියලා මම හිතන්නේ විභාගේ සම්බන්ධව. ඔව් ඉගෙන ගන්න කට්ටියට ඉගෙන ගත්තට කමන්නේ ඒක පොඩ්ඩක් කියන්නේ කලාතුරකින් එන්නේ. ඔව් ඉගෙන ගන්න ඕන නම් පොඩ්ඩක් කියවන්න. හැමෝම සමහර කට්ටියට ඒක එච්චර වැදගත් වෙන එකක් නෑ. වැල් එනවා එක විදිහට ඒ කියන්නේ වැල් වැඩ කරන විදිහ නෙමෙයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැල් කියන්නේ වෝල්ටේජ් එකකින් කන්ට්‍රෝල් වෙන ඩිවයිස් එකක් කිය ඔය වගේ කතා නිකන් අමුතු ඒ කියන්නේ පාවිච්චි වෙනවා කියලා මොකද ඒ දැන් එක්සැමිනර්ස්ලත් වැල් ගැන දන්නේ නැහැනේ ඒගොල්ලොත් අර නිකන් නාමික ප්‍රශ්න තමයි අහන්නේ ඔව් එච්චරම වැල් පාවිච්චි කරලා වැඩ කරපු අය දැන් ඉන්නවා නම් ඉන්නේ අඩු ගානේ අවුරුදු වයස අවුරුදු 60වත් පැනපු අය තමයි. ඊටත් වැඩි අඩු අය වැල් දැකලත් නැහැ කියන්න පුළුවන්. දැන් මම මේ වැල් සෙට් එකක් ඇදුවේ 1958. එතකොට ඊළඟට 70 විතර වෙනකොට වැල් සෙට්ස් හුඟා දුරට අභාවයට ගිහිල්ලා ට්‍රාන්සිස්ටර් ඇවිල්ලා තව අපිට පොඩි මේ ළඟදී අපි වෙනම කතා කළා සමහර එක ප්‍රශ්නයක් විජේ ඒක ඇවිල්ලා මේ අර EMI කියන්නේ
EMI කියන්නේ දැන් අර සන් ඉරෙන් එනවනේ මැග්නටික් ඉන්ඩක්ෂන් එනවනේ ඒ වගේ අවස්ථාවකදී වැල් වලින් හදපු රේඩියෝ වලට ඉෆෙක්ට් වෙනවා අඩුයි සොලිඩ් ස්ටේට් වලින් හදපු ඒ වලට ඉෆෙක්ට් වෙනවා වැඩි කියලා. එතකොට හයි සෙන්සිටිව් ඒවා තාමත් වැල් වලින් හදනවා කියලා එහෙම කතන්දර ටිකක් ආගියුමන්ට් ටිකක් තියෙනවා. ඒක මම මේක ඇමිටර් වලට වැඩක් නැහැ නිකන් මතක් කරන්න කිව්වේ. ඇත්තරම වරුවන් ඔය ස්පේස් වෙද බලන එකත් ඔය ඇමචර් රේඩියෝකට සම්බන්ධ නේද එක්තරා විදිහට බැලුවොත් එහෙම මේ ඔව් ඔව් ඒතන ඇත්තට මේ කවුරු මට මතකයි කවුරු හරි මුල්ම බ්ලැක් හෝල් කියන්නේ බ්ලැක් හෝල් කියලා දැන් හිතන්නේ මේ රේඩියෝ ඉස්සෙල්ලාම ඒක අඳුරගෙන තියෙන්නේ රේඩියෝ ගැලැක්සි කියලා තමයි අඳුරගෙන තියෙන්නේ. ඒක මුලින්ම සෙන්ස් කරලා තිබුණේ මේ ස්ථානකා විද්‍යාඥයෙක් නෙමේ නිකන් ඔය රේඩියෝ සම්බන්ධ උනන්දුවක් දක්වන කෙනෙක් තමයි ඒක හොයාගෙන තියෙන්නේ. ඒ වගේ ඉතින් තියෙනවා ඔය සමහර දේවල් අපි නොහිතන දේවල්. පස්සේ ඒක රේඩියෝ ගැලැක්සි කියලා අඳුරගෙන පස්සේ ඒක වෙනම රිසර්ච් කළා. පස්සේ තමයි තේරුම් ගත්තේ බ්ලැක් හෝල් කියලා එකක් තියෙනවා කියලා. ඒ වගේ කියන්නේ තාරකා විද්‍යාඥයෝ නෙමෙයි අතටම මුල්ම ඒක ටෙල් සයින් එක හොයාගත්තා කියලා කියන්නේ. බෑ ඔක තියරිටිකලි මම හිතන්නේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින් වෙන්න ඇති කියලා තියෙන තියරිටිකලි ඔය බ්ලැක් හෝල් තියරි එක. ඔය තියෙනවානේ මූන් බවුන්සින් කියලා තවත් දැන් ඔය අලුතෙන්ම කියන්න බෑ දැන් අවුරුදු 7500ක ඉඳලම වගේ තිබුණ එකක්. දැනටත් සමහරු කරනවා ඒක මේ ඔයගොල්ලෝ සමහරట్లాට අහලා ඇති දැන් පොළව අපි මෙහෙම කියලා ගත්තොත් පොළව හඳ මෙතන තියෙනවා නම් දැන් මෙතන ඉන්න කෙනෙක් මේ හඳට ඒම් කරලා සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කළොත් මේකෙන් රිෆ්ලෙක්ට් ලා එන එක මේ හැමතැනටම එනවනේ මේ හරියට පුළුවන් ඒක රිසීව් කරන්න. ඉතින් දැනටත් ඕක මේ හැම්ස්ලගේ එක හොබි එකක් තමයි මේ විදිහට ටිකක් VHF වල 1000 වොට් විතර වගේ පවර් එකක් තියෙන විදිහට ට්‍රාන්ස්මිට් කරනවා. ඒක එතකොට මේ පැත්තෙන් එක්කෙනෙක් රිසීව් කරලා ඒකට රිප්ලයි කරනවා. ඒකත් එක විනෝදාංශයක් ඇටියට හුඟක් අය කරනවා. මේ විදිහේ සෑහෙන ලොකු ඩිලේ එකක් ඇති නේද ඒකේ මේ තප්පරයක් දෙකක් විතර වගේ ඩිලේ එකක් ඇති නේද? ඔව් ඒක ඩිලේ එක තියෙනවා සෑහෙන. තප්පරයකට කිලෝමීටර් 3 ලක්ෂයක් යනවනේ. මෙච්චර යනවා තප්පරයකට. එතකොට මේ හදට තියෙන දුර මම හිතන්නේ 2,50,000ද කොහෙද? දුර කිලෝමීටර් 5 ලක්ෂයක් විතර තියෙනවනේ. එතකොට 5 ලක්ෂයක් කියලා ගත්තොත් එතනම යනවා තත්පර දෙකක් විතර. ඉතින් ආපහු වෙන්නත් එක්ක තත්පර 5ක් විතර යනවා ඇති. ඒක සැරයක් මොකක් හරි කතා කරලා CQ කෝල් එකක් දාලා නිශ්ශබ්දව ඉන්නවනේ ටිකක් තත්පර 15ක් 20ක් අහගෙන ඉන්නවා. මේකට අදාළ දෙයක් පොඩ්ඩක් අහන්නේ. මේ ක්ලාස් එකේ ඔපරේටින් ප්‍රැක්ටිසස් කරනවා විෂය තියරි වලින් පස්සේ. ඔව් ඔව් ඔව්. මම හිතාගෙන ඉන්නේ මේ අර මගේ අර ලෙසන්ස් ටික තියෙනවනේ මේ චැප්ටර්ස් 8ක් තියෙනවනේ ඒ ටික ඔක්කොම ඉස්සෙල්ලා YouTube වලට මම දානවා එක එක. ඒ දාලා ඉවරලා ඒකට අදාළ මොනවා හරි තියෙනවනම් මේ ඉරිදට මේ වෙලාවට ඩිස්කස් කරනවා ඒ ප්‍රශ්න මොනවා හරි තියෙනවනම්. අද දැන් ඒ ප්‍රශ්න වලට අමතරව තව මේ වෙලා තියෙන හින්දා තව වෙන ඒවා කතා කළේ. නමුත් ওই විදිහට තමයි දැන් හිතාගෙන ඉන්නා. එකම ක්ලාස් එකේ හොඳ නැද්ද විජේ? එක half එකක් theory අනිත් half එක operating practices පොඩ practicals එක්කම කරොත්. නිකන් suggestion එකක් මම කරේ. ඒ කියන්නේ මේ මාරුට ඔව් ඔව්.
ඒකත් හොඳයි. ඔව් මමත් හිතනවා ඒක හොඳයි කියලා. දැන් විජේ ඔව්, ඔව්. වික්ටර්ත් මං හිතන්නේ ඉන්නවා මේ වෙලාවේ. වික්ටයි විජයි මං හිතන්නේ පොඩි අපි හිතමු සෙකන්ඩ් හාෆ් එක වික්ටයි විජයි පොඩි රවුන්ඩ් ටේබල් එකක් හරි කතා කළා නම් පුළුවන් නම් ප්‍රැක්ටිකලිමත් කොහොමද කරන්න කියලා විස්තර කරන්න පුළුවන් නම් මං හිතන්නේ හොඳයි නේද? වික්ටර් විජේ ඔව්. මම ඊළඟට එහෙමනම් ඒකත් දාන්න එක ලෙසන් එකක් දාන්න YouTube වලට. එතකොට ඒක ඇසුරෙන් පුළුවන් නේ ටිකක් නොදන්න දෙයක් අහගන්න. ඒතර කාටත් ටිකක් ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන්න පුළුවන් මේ ප්‍රැක්ටිකලි තමන්ට මේ මොන හරි දැනගන්නත් පුළුවන් නේ. ඔව් ඒක තමයි. සමහරවිට තරංග ලයිසන් තියෙනවානේ අපිට ඒක නිකන් පොඩි ප්‍රැක්ටිකල් විදිහටමත් නිකන් සමහර දේවල් පාවිච්චි කළාමත් අපිට කරෙක්ෂන් කරන්නත් පුළුවන් නේද තරංග. ඔව්. මට තව එකක් මතක් වුණා සමහරු දන්නේ නැහැ මේක ගැන. මොකද මගෙන් දවසක් එක්කෙනෙක් ඇහුවා මේ වැල්ව් එකක් මේ වගේ මේ දැකලා මේ වැල්ව් එක මේ පිච්චිලා නේද කියලා මේ කළු වෙලා තියෙන්නේ. ඒ ගැන මුකුත් ඔයගොල්ලෝ දන්නවද මොනවා හරි? දන්නේ නැත්නම් මම පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්නම්. වැල්ව් එකේ තියෙනවානේ මේ උඩ මේ දිලිසෙන ගතිය තියෙනවානේ. කළු පාටට වගේ තියෙනවා දිලිසෙන ගතිය. ඒක තියෙන්නේ එක තැනකයි උගක් වෙලාවට. දැන් මේ වැල්ව් එකේ ගත්තොත් මේකේ මේ දෙපැත්තක තියෙනවා. මේ පැත්තේ ඊළඟට මේ පැත්තේ තියෙනවා. කවුරු හරි දන්නවද? දැනගන්න ඕනේද? පොඩ්ඩක් කිව්වනම් හොඳයි නේද විජේ? ඔව් ඒකද කිව්වනම් හොඳයි දන්නේ නැහැ තමයි. ඔව්. දැන් වැල්ව් එක වැකියුම් කරලානේ තියෙන්නේ. වැකියුම් කරනවා කියන්නේ මේකේ මේ උඩ පේනවනේ මේ උඩ මේ කට්ටයක් වගේ උලක් වගේ තියෙනවා. උතන ටියුබ් එකක් මේ ග්ලාස් එක හදලා තියෙන්නේ ඉස්සෙල්ලම මේ බේස් එකට ඔක්කොම හයි කරලා ඊළඟට මේ ටියුබ් එක මේකට ගෙනල්ලා ඉරලා මෙතෙන්ට මේ වීදුරු වලින්ම හොඳට සෝල්ඩර් කරනවා වගේ සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම කරලා මෙතනින් බටයක් එළියට අරගෙන. මේ බටෙන් තමයි මේකේ වාතය ඉවත් කරන්නේ. දැන් ওই විදිහට වැකියුම් පම්ප් එකකින් ඉවත් කරනකොට දැන් ඔයගොල්ලෝ දන්නවද අපිට කිසිම දවසක ඕක 100% වැකියුම් කරන්න බැරි බව. ඒක හිතන්න පුළුවන්ද මොකක් හරි? දැන් අපි හිතමු දැන් ඔන්න මේක තමයි මේ වැල්ව් එක මෙතන බටයක් තියෙනවා. මේක කනෙක්ට් කරලා තියෙනවා මේ වැකියුම් පම්ප් එකට. හරි? වැකියුම් පම්ප් එකට. මේකෙන් උලන් ඇදලා ගන්නවනේ. මෙතනින් ලෝ ප්‍රෙෂර් එකක් මේකේ ඩෙවලොප් වෙනවා. ඒ ලෝ ප්‍රෙෂර් එකකින්ද මේකේ තියෙනවා මේකට ඇදෙනවා. එතකොට ඒ ඇදෙනකොට කවදාවත් මේකේ තියෙන මේ වාතය 100%ක්ම ඇදෙන්නේ නැහැ. දැන් අපි හිතමු මේකේ එක්තරා ප්‍රෙෂර් එකක් මේකේ තියෙනවා කියලා. ඒතකොට ඊට වඩා ලෝ ප්‍රෙෂර් එකක් මෙතන තියෙනවා නම් මේකෙන් යම් ප්‍රමාණයක් percentage එකක් මෙහාට ඇදෙනවා. ඊළඟට ආයෙත් මෙතන ප්‍රෙෂර් එක තව අඩු වුණොත් මේකෙන් තව ටිකක් ඇදෙනවා. තව percentage එකක් ඇදෙනවා. ඒ කොහොම ඇදුනත් අන්තිමටම මේකේ වාතය ටිකක් ඉතුරු වෙනවමයි. ඒක පැහැදිලිද? ඔව් ඒක පැහැදිලි. මොකද ඒක හැමෝම දන්නවා ඇතිනේ ඒ සිද්ධිය කවදාකවත් එක්තයක් නැහැ කියලා කොහෙවත්. ඔව් දැන් මේක එතකොට මේකෙන් පුළුවන්ම තරම් වැකියුම් කරලා අන්තිමටම මෙතන වහනවා. මෙතන වහලා ඉරලා මේක රත් කරලා සම්පූර්ණයෙන් වහලා දානවා. එතකොට ඒ වහපු එකේ මේක ඇතුලේ ඔක්සිජන් බොහොම පොඩ්ඩක් හරි තියෙනවනේ. ඔක්සිජන් පොඩ්ඩක් හරි තියෙනවා. එතකොට දැන් මේකේ ෆිලමන්ට් එක රත් වෙනකොට ෆිලමන්ට් එක මේ ටන්ග්ස්ටන් ෆිලමන්ට් එකක් නේ. ඒක රත් වෙනකොට ඔක්සිඩයිස් වෙන්න පුළුවන් ටිකක් හරි ඔක්සිඩයිස් වෙන්න පුළුවන් ඔක්සිජන් පොඩ්ඩක් මේකේ තියෙන හින්දා. අන්න ඒ නිසා ඒ ඔක්සිජන් ටිකත් අයින් කරන්න ක්‍රමයක් යොදලා තියෙනවා. මේකේ එක තැනක ඔය හුඟක් වැල්ස් වල බලන්න
ඕක පිටිච් එකක් එහෙම නැත්නම් එකක් විතර බැලුවොත් හොඳට පැහැදිලිව බලාගත්තේ ඇති මේක ඇතුලේ තියෙනවා මේ ටික රවුමට පොඩි මේ පීල්ලක් වගේ එකක් තියෙනවා මේක රවුමට දාලා තියෙන්නේ ඒක ඇතුලේ හොඳට බැලුවොත් නිකන් සුදු පාට කුඩු ටිකක් ඇති. ඕකේ මැග්නීසියම් කුඩු තමයි මේකේ දාලා තියෙන්නේ කුඩු හැටියට. ඒ මැග්නීසියම් මේකේ තියෙනවා. ඒක ඉතුරු කරලා තියෙනවා. ඉතුරු කරලා ඊට පස්සේ එතෙන්ට ફોકસ කරනවා වෙන ටිකක් එළිය වැඩි එහෙම නැත්නම් හීට් එක වැඩි එකක් මෙතෙන්ට ફોકસ කරනවා. බීම් එකක් වගේ. එහෙම ફોકસ කරාම මේක එතකොට රත් වෙනවා. ඒ රත් වෙනකොට අර තියෙන මැග්නීසියම් රත් වෙලා මේ තියෙන ඔක්සිජන් ඒකට ඇබ්සෝබ් කරලා මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. එහෙම හැදෙනකොට එතන අර රත් වෙලා තියෙන හින්දා මැග්නීසියම් ඉතුරු වෙලා තියෙන ඒවත් මේ ඉවැපරේට් වෙනවා. එහෙම ඉවැපරේට් වෙච්ච ඒවා තමයි මේ ඇතුලේ මේ දිලිසෙන්නේ. මේ දිලිසෙන්නේ මේ මැග්නීසියම් පොඩි පාටිකල්ස් හැටියට ඉවැපරේට් වෙලා මේකේ දිදුරේ බැඳිච්ච ඒවා. එහෙම බැඳෙනවා ඒ කොටසක් අනිත් ටිකෙන් අර ඔක්සිජන් පුළුවන් තරම් මේකෙන් ඉවත් වෙනවා. එතකොට ඒත් සමහරලාට ටිකක් ඉතුරු වෙනවා ඇති. නමුත් ප්‍රැක්ටිකලි අර ෆිලමන්ට්ස් වලට හානියක් වෙන තරමට ඔක්සිජන් තියෙන්නේ නැහැ. ඒක කරන්න තමයි ඔය ක්‍රමය පාවිච්චි කරන්නේ. දැන් ඔය බල්බ් වල හැම ඔයිල වෙනස් විදිහක් තියෙන්නේ. බල්බ් එකක වුණත් අපේ අර ෆිලමන්ට් තියෙන බල්බ් එකක ටන්ගස්ටන් ෆිලමන්ට් එක මේ ඔක්සිඩයිස් වෙන්න පුළුවන් ඔක්සිජන් තිබුණා. ඒකට කරන්නේ ඒක වැකියුම් කරන්නේ නැහැ. පුළුවන් තරම් ප්‍රෙෂර් එක අඩු කරනවා. අඩු කරලා ඉවරලා ඒකට වෙනම ගෑස් එකක් ඒකට ෆිල් කරනවා. මේවත් එක්ක ඔක්සිඩයිස් වෙන්නේ නැති ඔක්සිජන් ටික රිප්ලේස් වෙන විදියට වෙන ගෑස් එකක් යවනවා. මම දන්නේ මොකක්ද කියලා. මොකක් හරි ඔය ආගන් හීලියම් අන්න ඒ වගේ නිෂ්ක්‍රීය වායුවක් මේකට යවලා ඉවර වෙලා තව ටිකක් වැකියුම් කරලා ඒක ප්‍රෙෂර් එක අඩු කරනවා. සම්පූර්ණයෙන්ම වැකියුම් වෙලා නැහැ මේ බල්බ් එක. දැන් ඕනම බල්බ් එකක බැලුවොත් මේකේ මේ ඇතුලේ මේ ෆිලමන්ට් එක තියෙනවා. මේක සම්පූර්ණ වැකියුම් එකක්ම නෙමෙයි. ප්‍රෙෂර් එක අඩු ප්‍රෙෂර් එකක තියෙන වෙන මොකක් හරි ඉනර්ට් ගෑස් එකක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒ දැනටනම් දාන්නේ විජේ නයිට්‍රජන්මයි. මොකද ලාභ නිසා හයි වොලියම් ගන්න නිසා නයිට්‍රජන් දාලා ආය වැකියුම් කරලා ගන්නවා. මේ ගොඩක් වැකියුම් කරන්නේ ෆිලමන්ට් එක ඉවපරේට් වෙන නිසා. ඔව් ප්‍රෙෂර් එක ටිකක් අඩු කරනවා. අඩු කරලා තියෙනවා. මේක රත් වෙනකොට ඇතුලේ තියෙන ඒකේ ප්‍රෙෂර් එක අඩු වුණත් රත් වෙනකොට ටිකක් වැඩි වෙනවනේ. ඒ වැඩි වෙන එක නිසා මේක ඇතුලේ එතකොට ඒ වෙලාවේදී යම් ප්‍රෙෂර් එකක් තියෙනවා. එතකොට අර ෆිලමන්ට් එකේ ඉවැපරේට් වෙන තියෙන හැකියාව අඩු වෙනවා. ඇතුලේ මට මතක් වුණා විජේ මේ තව ඔය වැල් ගැන කියනකොට කතාවක් මේ ඔයගොල්ලන්ට අහලා ඇති පරණ රේඩියෝ වල වැල් ඇතුලේ සමහර ලාවට රතු පාට ලික්විඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වැල් එක පොඩ්ඩක් ක්‍රැක් වෙලා වතුර ඇතුළට යන පරණ ඔය කොහේ හරි තියෙනකොට ඊට පස්සේ ඔය තියෙන දේවල් මේ ප්‍රතික්‍රියා කළා රතු පාටට ඒ වතුර ලික්විඩ් එක රතු පාටට තියෙනවා. මේ කට්ටිය දැන් මෙහෙ විතර නෙවෙයි ලෝකෙම ඔය මිනිස්සුන්ව රවට්ටන ඕක රෙඩ් මර්කරි කියලා හරි වටිනවයි කියලා නියුක්ලියර් ෆියුෂන් වලට ගන්නවා කියලා අරව මේවා කියලා මිනිස්සුන්ව රවට්ටලා ඒක ස්කෑම් එකක්. ඔයාට රෙඩ් මර්කරි ගන්නවා කියලා ඔයා ඒ පොඩ්ඩක් කියවලා බලන්න රෙඩ් මර්කරි ස්කෑම් කියලා. ඔව් මමත් ඔය කතන්දරේ අහලා තියෙනවා. ඕක ගැන තියෙනවා වෙබ්සයිට්ස් මේ ගණනාවක්ම තියෙනවා. මම දැක්කා ඒක නිකන් අර මාෆියාවක් වගේ මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්න. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කියනවා මේ වැල් වල ඊළඟට අර මේ කැතෝඩ් රේ ටියුබ් වල ඕන මේ රෙඩ් මර්කරි තියෙනවා කියලා. ඒ තියෙනයි කියලා ඉරලා ලොකු ගානකට ඒවා මේ ගොඩක් වටිනවයි කියලා ඒවා අරගන්නවා කීයක් හරි දීලා අරගෙන ඉරලා අර මිනිස්සු රැවටිච්ච මිනිස්සුන්ට ඕවා විකුණනවා. ඔන්න ඔහොම කතන්දරයක් ඕක මං හිතන්නේ තරමක් දුරට ඕක කෙරිලා තියෙනවා. දැන් කොච්චර ඒක කෙරෙනවද මන් දන්නේ නැහැ. නමුත් ඕක ටික දුරක් හරි වෙලා තියෙනවා.
අපේ දැන් වෙලාව නම් පැන්නා. තව ප්‍රශ්න නැත්නම් අපි අදට නතර කරමු. අර ලබන සැරේ තරංග කිව්වා වගේ අපි පුනා හරි ප්‍රැක්ටිකල් සයිඩ් එකේ අපි මොනවා හරි ටිකක්වත් එක්ක කළා නම් මම හිතන්නේ හැමෝටම හොඳයි. මොනවාද අපි වික්ටවත් කතා කරගමු පුළුවන්. තරංග එන්න පුළුවන් නම් ඒත් කමන්නේ. ඔව් මම බලන්නම් මේ operating procedures පුළුවන් කරන්න ඕන. ප්‍රොසිජර්ස් කියන්නේ විජේ අදහස් කළේ මේ තියරි එක නෙමේ නිකන් කට්ටියට විජේ අපි ගාව තියෙන ඉක්විප්මන්ට් කොහොමද ඒවා පාවිච්චි කරන්න කියලා නිකන් කියන්නේ එතකොට කවදා හරි ලයිසන් ගත්ත දවසට කොහොමද ඒවා ඔපරේට් කරන්න කියන එක දැනුම තියෙනවනේ. දැන් අපිට තියරි තිබුණත් දැන් අපිට තිබුණ ප්‍රශ්නකුත් තමයි විජේ දැන් අපිට ලයිසන් ගත්ත හැටියම දැන් ඊළඟට කොහොමද වැඩ කරන්න කියලා ලොකු අදහසක් නැහැ. ඉතින් දැම්ම පොඩ්ඩ කට්ටියට එක දැන් විජේලට ක්ලාස් නෑනේ විජේල ළඟ ඉන්නවා. එතකොට විට උනත් ගෙදර ඉන්නවා. අපිට පොඩ්ඩක් එහෙම කළොත් හැමෝටම මම හිතන්නේ ලයිසන් ගත්ත අලුතෙන් ගත්ත අයට උනත් ඒක වටි කියලා තමයි මම හිතන්නේ. තරංග එහෙම නේද තරංග? ඔව් රණෝ ඒක තමයි මමත් අදහස් කරේ නිකන් කනට ඇහෙන තරමට විජේ ඒක හුරු වෙනවනේ. ප්‍රැක්ටිස් කරන්නේ ප්‍රැක්ටිස් වෙනවනේ. ඔව් විජේ මට පොඩි දෙයක් මතක් වුණා මේක කියන් ඇද්දි දැන් හැබැයි වැඩේ ටිකක් පරක් වෙයි. මම දන්නේ නැහැ විජේ කලින් එක කීවද කියලා මේ අපි අර කතා කරේ ස්ටෑන්ඩින් වේව්ස් එතකොට රිෆ්ලෙක්ෂන්ස් ගැන. එතකොට ඒක රිප්‍රසන්ට් කරන එක විදිහක් තමයි SWR එක ස්ටෑන්ඩින් වේව් රේෂියෝ එක. ඒ වගේම ගොඩක් වෙලාවට තව සයන්ටිෆික් පේපර්ස් වල එහෙම ඒක රිප්‍රසන්ට් කරන්නේ විජේ මේ අපේ S පැරාමීටර්ස් ඒ කියන්නේ S11 ඒ වගේ රිටර්න් ලොස් රිෆ්ලෙක්ෂන් කෝඑෆිෂියන්ට් ඔන්න ඔය වගේ පැරාමීටර්ස් වලින් දෙකෙන්ම කියන්නේ එකම කතාව තමයි. සාමාන්‍යයෙන් ඇන්ටනා එකක් අපි මැච්ඩ් කියලා කියන්නේ S11 කියන පැරාමීටර් එක less than minus 10 dB වගේ තියෙනවා නම් SWR වගේම තව එක විදිහක් විජේ දන්නවා ඇති ඔක රුවන්ත් දන්නවා S11 ඒ කියන්නේ S පැරාමීටර්ස් වලින් ඔක රිප්‍රසන්ට් කරන්නත් පුළුවන් කියන එක. ඕකේ පැරාමීටර් S පැරාමීටර්ස් ගොඩක් තියෙනවා විජේ S11 S12 22 ඔහොමම S11 කියන්නේ තමන් forward power එකයි reflected power එකයි ratio එක වගේ. ඔව් ඒ වගේ ඒකත් බලමු. ඒ කියන්නේ මම අහලා තියෙනවා නමුත් එක එක පැරාමීටර්ස් මොනවද කියලා වෙන මම එච්චර බැලුවේ නෑ. මම අහලා තියෙනවා ඔහොම එකක් තියෙන බව. උතරංග එක ගොඩක් වෙලාවට අපි අර ටෙල්කෝ වල එහෙම ගොඩක් ඔයවත් ඔය ලෙවල් එකෙන් තමයි වැඩ කරන්නේ. හැබැයි අර අපි ඇමෙටර් ඉක්විප්මන්ට් විදිහට ගත්තොත් SWR මීටරනේ ලාභයට ගන්න පුළුවන්. ඔව්. ඒ නිසා SWR කියන එක තමයි ඇමෙටර්ස්ලා පාවිච්චි කරන්නේ. නමුත් වා කිව්ව එක හරි රිටර්න් ලොස් රිග්‍රෙෂන් කෝඑෆිෂියන්ට් කියන එක තමයි සයන්ටිෆිකලි සහ ඇත්තටම හරියට මන්නේ. මොකද SWR කියන එක එන්න ලොගරිතමික් ස්කේල් යන එක. ඔව්. network analyzer එකේ මේ රුවන් විජය දැන් ඔය VNA එකක දාලා බැලුවත් S11 plot එක තමයි මේ ගන්න අපි. කියන්නේ ගොඩක් වෙලාවට එන්නේ SWR එකට වඩා. ඔව් ඒක හරි. මොකද ඒක තමයි එකෙන් ගොඩක් දේවල් කියවන්න පුළුවන් නම් අර අපිට SWR එක ප්‍රොමිනන්ට් වෙලා තියෙන්නේ අපි ගාව තියෙන මීටර් SWR මීටර් වන නිසා තමයි. ඔව්. ලාභ මීටර්. මේක මේ අදාළක් දන්නේ මේ මම එක්කෙනෙක් කිව්වා මේ අපිට ලයිසන් නැති වුණත් නෙට් එක හරහා මේ වෙන්න පුළුවන් කියලා. ඒක එන්කරේජ් කරනවද? ඒක කියන්නේ නැද්ද? නෙට් එක හරහා කිව්වේ මතනවා අහන්නේ අර හැම් රේඩියෝ තියෙනවද ටියුන් කරලා අපිට කනෙක්ට් වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. ඔය කියන්නේ දැන් මේ එකෝලින් කියන එකද එහෙම නැත්නම් අර හැම්ස්ෆියර් කියලා එකක් තියෙනවා ඒකද? දෙකක් තියෙනවා මේ නිකුල්. හැම්ස්ෆියර් කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා virtual ionosphere එකක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක රේඩියෝ ෆ්‍රීකවන්සි අපි එමිට් කරන්නේ නෑ. ඉන්ටර්නෙට් through විතරයි යන්නේ. ඒක try කරන්න. ඕගොල්ලෝ පුළුවන් නම් මේ හැම්ස්ෆියර් රෙජිස්ටර් වෙලා ඒක පාවිච්චි කරන එක හොඳයි. එකෝලින්ක් එක ඇත්තට අනිත් පැත්තේ රේඩියෝ එකක් තියෙනවා. ඒතකොට ලයිසන් එක ඕනෙමයි.
තව එකක් තියෙනවා WebSTR කියලා. විජේ මතකද WebSTR අපිට අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ ඕන තැනක තියෙන සිග්නල් අහන්න පුළුවන්. ඒක අහන්න අහන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි short wave listener කියලා අපි කියන්නේ. ඒ කියන්නේ short wave listener කියලා කියනවා ඔය රේඩියෝ ෆ්‍රීකවන්සි අපිට අහන්න පුළුවන් රේන්ජස් වල ඒවා ටික අහන අයට කියනවා short wave listener SWL කියලා. දැන් ඕගොල්ලෝ SWL mode එක කියලා හිතන්න ඕනේ. ලයිසන් ගත්තේ නැති අය ඒකට අහන්න ඕනේ. ඒකට devices තියෙනවා අහන්න. එතකොට WebSTR වලින් අහත හැකි. Hemisphere පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නිකන් virtual system එකක්. මම හිතන්නේ ඒක වෙන්නේ නැති නිකුල් අහන්න ප්‍රශ්නේ. ඔව් මේ echo link එකට නම් ලයිසන් එක ඕනේ. ලයිසන් එක නැති අයට මේකට රෙජිස්ටර් වෙන්න බෑ. මේ දෙකම අහන්න විතරයි. ඒ SWR මේ SWL කියන්නේ short wave listener කියන එක. දැන් ඒක කරදරින් හින්දා දැන් short wave වල ඇත්තටම listen කරන්න දෙයක් නැති තරම් අමාරුයි. ඒක නිසා මේ වගේ දෙකක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඕන කෙනෙකුට පුළුවන් hemisphere එකට සම්බන්ධ වෙලා call sign එකක් මම හිතන්නේ virtual call sign එකක් ගන්න තියෙනවා. මේක එක දවසයි බැලුවේ. ඉතින් මම එච්චර බැලුවේ නැහැ. අවශ්‍ය නැති හින්දා. මේ call sign එකක් මම හිතන්නේ එක්ක කෝඩ් එකක් හැටියට මොකක් හරි ඉෂු කරනවා. ඒක පාවිච්චි කරලා තව එක්කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. කතා කළාට ඒක රේඩියෝ වේව් එකක් හැටියට යනවා නෙමෙයි. එතන මම හරියටම දන්නේ නැහැ මේක සිස්ටම් එක මොකද්ද කියලා. මේක සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් වලම තියෙන එකක්. ඔව් විජේ හැමිස්ෆියර් කියන්නේ හරියටම අපේ මේ දැන් මේ Zoom වගේම තමයි. ඒක ඒ වගේ ඉතින් අර හැම විදිහට වැඩ කරනවා. noise එනවා, fade එනවා, ඒ වගේ ඒවා virtually තියෙනවා. ඒ කියන්නේ signal එක අඩු වෙනවා නැති වෙනවා. ඒවත් simulate කරනවා. ඒකයි තියෙන හැමිස්ෆියර් එකේ තියෙන වාසිය. ඒක පාවිච්චි කරලා බලන්න. ඒක හොඳයි ඔයගොල්ලෝ try කරලා බලන්න එක. මෙතන මේ SDR කියන්නේ software design radio කියන එකනේ. ඒ කියන්නේ software වලින් design කරපු radio තියෙනවා. radio කිව්වට ඒක බොහොම පොඩි gadget එකක්. ඒකෙන් පුළුවන් antenna එකකට connect කරලා ඉල්ලලා මේ සමහර signals අහන්න පුළුවන්. ඒක මේ WebSTR කියන්නේ මේ ඉන්ටර්නෙට් වල තියෙනවා. ඒකටම software වලින් හදපු එකක්. අන්න ඒකෙන් මේකේ තියෙන සිස්ටම් එක ඔක්කොම නම් මට මතක නැහැ. ඔව් විජේ ඇත්තටම WebSTR කියන්නේ මේ කට්ටිය සමහර කට්ටිය ඇන්ටනා දාලා ඒගොල්ලන්ගේ ඒ හම්බ වෙන data එක කෙලින්ම ඉන්ටර්නෙට් එකට ෆීඩ් කරලා තියෙනවා. එතකොට අපිට ගිහිල්ලා අහන්න පුළුවන්. අපිට මොකුත් ඕනේ නැහැ. WebSTR එකට කනෙක්ට් වෙලා ඒ සිග්නල් එක අහන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න WebSTR තියෙනවා ගොඩක්. සර්ච් කරලා බලන්න. එතකොට අපිට මුකුත්ම ඕනේ නැහැ devices. හැබැයි වෙන රටවල විතරයි තියෙන්නේ. ලංකාවේ WebSTR එකක් තියෙනවා. වික්ටර්ගේ WebSTR එක තියෙනවා. ඒක වැඩ කරනවද කියලා ෂුවර් නෑ මේ දවස්වල. වෙන රටවල තියෙනවා. මම හිතන්නේ දැන් අපි හිතමු දැන් ඉතාලි වල නම් ඕක මොකද call sign එකක් තියෙන්නේ. ඕස්ට්‍රේලියාව වල නම් VK call sign එකක් තියෙන එකක්. එතකොට එතන යාගේ receiver එකක් තියෙනවා. ඒකට එන signals තමයි මේකෙන් through internet එන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අහන්න විතරයි පුළුවන්. ට්‍රාන්ස්මිට් කරන්න බැරිව ඇති උකට. දියාවල තියෙන විදියට ඒක ට්‍රාන්ස්මිට් කරන්න බෑ. ඒකෙන් අහන්න විතරයි පුළුවන්. 40 meter SDR එක තියෙනවා නේද? websdr.in ඉන්දියාවල තියෙනවා. මේ ගොඩක් රටවල තියෙනවා. අහලා බලන්න ඒක. තව 6 meter beacons තියෙනවා. හැම්ස්පියර් එකේ විදිහේ දැන් ගොඩක් ඇත්තටම ඇඩ්වාන්ස් ඉස්සරට වඩා අර අයනොස්ෆෙරික් කන්ඩිෂන් සිමියුලේට් කරන්න පුළුවන්. අර රුවන් කියන වගේ time of the day solar මේ flux levels අනම්මන ගොඩක් දේවල් පුළුවන්. ඔව් ඒක උත්සාහ කරන්න. ඒක හොඳයි ප්‍රැක්ටිස් වෙන්න. ඔව් ටිකක් අර ලයිසන් එක ගන්න ඉස්සෙල්ලා මේකට ගිහිල්ලා මේ පුළුවන් නම් ටිකක් කන්ටැක්ට් කරලා එකෙක්වත් එක්ක මේ කතා කරලා කිව්වස් ටිකක් කරන එක හොඳයි. ටිකක් පුරුද්දක් වෙනවා ඒකෙන්. තව දෙයක් තියෙනවා. මේ ඩිවයිස් එකක් ගන්න පුළුවන් RTL SDR කියලා. මේ ඒක පොඩි ඩිවයිස් එකක්. ඒකෙන් ඒකට පොඩි ඇන්ටනා එකක් හයි කරලා ඔය ලංකාවේ තියෙන කතා කරන ෆ්‍රීකවන්සිස් ටික දැනගෙන අහන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් ඒ කියන්නේ ඒක අනවශ්‍ය දේවල් අහන්න පුළුවන් වීම
නොවෙන්න විදිහට කරන්න ඕනේ. මොකද සමහර ෆ්‍රීකවන්සි තියෙනවා අහන්න හොඳ නැති ඒවා කියන්න ඕනේ නැහනේ. නම් වලින් ඒ අපි අනවශ්‍ය තැන් වලට අහන්න නැතුව ඒ RTL SDR එකෙන් අහන්න පුළුවන් ෆ්‍රීකවන්සි ටික දැනගෙන අහන්න පුළුවන්. stick TV dongle කියලා ගොඩක් අය ඔය Nova satellite reception වලට එහෙමත් use කරන්නේ. ඔව් අන්න හරි. ඒක හරි ලාභයි. ඒක කම්පියුටර් එක ගැහුවා ඒක පොඩි වයර් කෑල්ල එකක් ගැහුවත් ඔය ගොඩක් අපේ නෙට්ස් එහෙම අහන්න පුළුවන්. 14550 විදුරු දලාගල නෙට් එක තව අරාල් නෙට් එක එහෙම අහන්න පුළුවන් හොඳට ඒ දෙක. රුවන් අපිට බැරිද මේ පොඩි ඩිමෝ එකක් වගේ දෙන්න ඔය මේ හැම්ස්ෆියර් වගේ ඉතින් අපි ගොඩක් දන්නේව නෑනේ ඔය පාවිච්චි හරි අපි ලබන සැරේ අපි ඩෙමෝ එකක් කරමු හැම්ස්ෆියර් වලට. ඔව් ඒ කියන්නේ නික අපි දන්නේම නැතු කියලා මොනව කරයිද කියලා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වැරදි කරන්න ඕනේ නැහැ නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් දැනගෙන ගියොත් හොඳයි කියලා මට හිතුණා. ඔව් එහෙනම් අපි ලබන සැරේ ලයිව් ඩෙමෝ එකක්ත් එක්ක කරමු හැම්ස්ෆියර් මේ පාවිච්චි කරන ආකාරය පිළිබඳව. හරි මම පොඩ්ඩක් හැබැයි නිකන් කමක් නැහැ බය වෙන්න දෙයක් නැහැ. ඒක වරදින්න ඒ කියන්නේ හැම්ස්ෆියර් වරදුනාට කමකුත් නැහැ. ඒක කාටවත් හානියක් නැහැ. මමත් ඇත්තටම ලයිසන්ස් ගන්න කලින් ටික කාලයක් හැම්ස්ෆියර් යූස් කරා මේ කිසිම ප්‍රැක්ටිස් එකක් මොකුත් දන්නේ නැතුව වැරදි මේ කරා ඉතින් ප්‍රශ්නයක් නැහැ කවුරුත් බනින්නේ නැහනේ. ඔල්රෙඩි කෝල් සයින් එකක් තියෙනවා නම් ඒක යූස් කරන්න පුළුවන් නැත්නම් අරහෙන් මේ එයාලා කෝඩ් එකක් කෝල් සයින් එකක් දෙනවා. මගේ තිබුණේ 177 hotel sierra 163. ඔව් 177 තමයි ලංකාවට දෙන්නේ. නෙමෙයි 177 hotel sierra ලංකාවට දෙන්නේ. HSA. ඔව්. අපි ගොඩක් වෙලාව ගත්ත අද දවසේ හොඳ ඩිස්කෂන් එකක් ගියා මම හිතන්නේ. මෙහෙම කරගෙන යමු ලබන සැරේ දිගටම. අපි විජේ අදට නතර කරමු නේද? ඔව් එහෙමනම් ලබන ඉරිදත් මේ වෙලාවට කරමු. ඊට කලින් මම දාන්නම් අර ප්‍රොසීඩියර්ස් ගැන මොනවා හරි පොඩ්ඩක් මම කල්පනා කරලා බලලා හොඳ විදියට YouTube එකක් දාන්නම්. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. තිවංක දවසක් ඇහුවා අනේ මම විනාඩියක් දෙන්න. තිවංක දවසක් ඇහුවා ඒ විජේ අපි මේ 73 කියන්නේ කියලා. මම 73 කියලා විශ් කරනවා හැමෝටම. ඔව්. නෑ ඔය හැම් රේඩියෝ වල ඉස්සරින් ඉඳලා තියෙනවා ඇබ්‍රිවේෂන්ස් ගණනාවක්. මම ඒ ලිස්ට් එක ඔක්කොම දාලා තියෙනවා මගේ අර ලෙසන්ස් වල. ඒකේ තියෙන එකක් තමයි 73 කියන්නේ නිකන් disregard කියන එක තමයි ඒකේ අදහස. ඒක ඇබ්‍රිවේෂන් එක. ඉතින් ඔය විදිහේව ගණනාවක්ම තියෙනවා. වැඩි පාවිච්චි කරන 73 කියන එක තමයි. best regards. ඔව්. ඉස්සර ඕක මෝස් වලින් නේ යවන්නේ. ඉතින් එතකොට ඒක ලස්සනයිලු. ඔව් ඔව්. ඩාඩා ඩිඩි ඩාඩා. ඇත්තටම ඒක මෝස් වලටම තමයි ඕවා හැදිලා තියෙන්නේ. මොකද ඔය ඇබ්‍රිවේෂන්ස් ගොඩක් ඒවා ඇබ්‍රිවේෂන් එකක් අවශ්‍ය වෙන්නේ මෝස් වලනේ වැඩි. කතා කරන්න අර මේ උනේ නෑනේ. එච්චර 73 කියන එක ඔය ඩාඩා ඩිඩි ඩාඩා ඒක එච්චරනේ. ඒක ඇහෙනකොට ටක් ගාලා ඒක ඔළුවට එනවා මේක මොකක්ද කියන එක. උගාක් ඇබ්‍රිවේෂන් මේ මෝස් වලින් ආපුවා තමයි. ඕකේ විජේ සෝරි මම අමතර විනාඩියක් ගත්තේ. නෑ නෑ ප්‍රශ්න එක තමයි අපි කමන්නේ. එහෙනම් අපි නතර වෙන්නම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු ඊළඟ ඉරිදා 5ට සුබ රාත්‍රිය. ඔව්. ඕකේ 73 good night සුබ රාත්‍රියක්. රාත්‍රියක් කියනවා.